Physics with Lalan YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අද දවසේදී මම තවත් වීඩියෝ එකක් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔයගලන්ට මේ වෙනකොට මම සාකච්ඡා කරලා තියෙන නිව්ටන් නියම කොටස යටතේ පසුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මම මේකෙදි තෝරගන්නවා ඔයගලන්ට පසුගිය ප්‍රශ්න පත්‍රවලදී අපිට හම්බෙන MCQ ප්‍රශ්න. කෙටි ප්‍රශ්න කිහිපයක් තමයි මම ඔයගලන්ට තෝරගන්නේ. ඉතින් මේ ප්‍රශ්න අපි පොඩ්ඩක් විස්තරාත්මකව අධ්‍යයනය කරලා උත්සාහ කරමු අපිට සරලම තැන ඉඳලා අපි හිතමු අපිට MCQ පේපර් එක තේරෙන්නෙම නැහැ නිව්ටන් නියම. එහෙනම් එවැනි ළමයෙක්ට පවා අපි උත්සාහයක් ගමු අර වීඩියෝස් ටික බැලුවාට පස්සේ මේ ප්‍රශ්නයක් කරගැනීමේ හැකියාව තියෙනවද කියන එක පොඩ්ඩක් උරගාලා බලන්න try එකක් දෙමු. හොඳයි. දැන් එහෙනම් මම යනවා ඔයගලන්ට ප්‍රශ්න ටික ඕනනම් මම තිරේ දිස් කරන්න උත්සාහ කරන්න මුලදීම එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් පේසුරු හරි එහෙම නැත්නම් පරණ පාස් පේපර්ස් හොයාගන්න පුළුවන් පොත ඔයගොල්ලෝ ගා තියාගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මම වීඩියෝ එකට ඇටච් කරලා තියන්න. හරි. පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ මේ 1982 ප්‍රශ්නය. හරිද? එහෙනම් 82 ප්‍රශ්නයට අවධානය යොමු කරලා බලන්න. ඒකේ තියෙන මෙන්න මේ වගේ පද්ධතියක්. දැන් මගේ පළවෙනි ප්‍රශ්නේ විතර අද දවසේදී 1982 ප්‍රශ්නය. 82. හරි? ඒකේ තියෙන මෙන්න මෙවැනි ආකාරයක පද්ධතියක්. ස්කන්ධය මෙතන දීලා තියෙනවා M1 කියලා, මෙතන M2 කියලා දීලා තියෙනවා. F බලයක් මේ විදිහට යොදලා තියෙනවා. right. මෙතන කියන්නේ දී ඇති රූපේ කුට්ටි මත ක්‍රියා කරන ඝර්ෂණ බල නොකිනිය යුතු තරම් වේ කියලා කියනවා. ඝර්ෂණ බල නැහැ. යෝජිත බලයේ F නම් සම්බන්ධ කිරීම සඳහා යොදා ඇති තන්තුවේ ආතතිය කුමක් විය යුතුද කියලා අහනවා. කුමක්ද කියලා අහනවා. දැන් එහෙම කිව්ව ගමන්ම ළමයේ දැන් මේකේ අවස්ථිති රාමුවක්ද අවස්ථිත නොවන රාමුවක්ද ඔය කතන්දර පටල ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එච්චර ගැඹුරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොළවේ ඉඳලා බලනකොට ඒ කියන්නේ පොළව අපි ගන්න නිශ්චල රාමුවක් කියලා නේද? එහෙනම් පොළව නිශ්චලයි. නිශ්චල ඉඳලා අපිට මේ ඒ උඩ චලනය වෙන පද්ධතියක් තමයි දකින්නේ F බලයක් නිසා. එතකොට දැන් මේක දැන් අපිට අයිඩියා එකක් තියෙනවා. මුලින්ම හිතන්න ඕනේ ඒක නෙමෙයි. දැන් ඔබ මුලින් මේක හිතුවනම් හොඳයි. අපිට අවශ්‍ය ටික සහ අවශ්‍ය ටික නොවන කියන කතන්දරේ තේරුණා නම් හොඳට හොඳයි ඒ ගැන හිතුවම. මේකද අපි ඊළඟට හිතන්න ඕනේ මෙන්න මේ බලය ලකුණු කර ගැනීම පද්ධතිය. මම කේන්දරය ලකුණු කරලා ආතති බලය කේන්ද්‍රයේ දෙසට යොමු වෙන විදිහට මේව මාක් කරගන්නවා. දැන් ඕගොල්ලෝ හිතන්න මේක හැම වෙලේම අපි ප්‍රශ්න නිකන් දැක ගමන් උත්තරේ ගන්න එක නෙමෙයි හිතන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හිතලා බලන්න මේකට පද්ධතියටම F සමානයි m යෙදුවොත්. දැන් මේ F බලය නිසා දැන් ඉදිරියට ත්වරණය වෙනවනේ. පද්ධතියටම F සමානයි m දැම්මොත් මොකද වෙන්නේ ළමයි? මේ T ට T කැපිලා යනවා. එහෙම නේද? එතකොට ළමයි පද්ධතියටම ගැන දැම්මම මේ ස්කන්ධ දෙක වෙනවනේ. එතකොට ස්කන්ධ දෙක මෙතන T T කැපිලා නම් මේ බල දෙක වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කැපිලා යනවා. අභ්‍යන්තර බලයන්නේ. ඉතින් ඒකවල නම් අපිට T ගේ විශාලත්වය හොයාගන්න බැරුව වෙනවා. නමුත් අපි ත්වරණය දන්නේ නැහැ. හරිද? අපි දන්නේ එකම දේ F විතරයි. T හොයන්න කියලා. ත්වරණය දන්නේ නැහැ. මම අකින් නිදාගත්තේ මේ සිම්පල් එක කියලා. එහෙනම් ඉස්සල්ලා මට කරන්න වෙන්නේ මේ සිම්පල් ඒවා දැනගෙන ඉන්න එක. මොනවා කරන්නත් තේරෙනවා සිම්පල් ඒවා දැනගන්න තියෙනවා. ඝර්ෂණ බල නැහැ. හරිද? එහෙනම් මම මුලින්ම කරන්න වෙන්නේ පද්ධතියටම දාන්න. දැන් එහෙනම් මම කලින් පොඩි පද්ධතියට දාපුවා T එන්නේ නැහැ කියලා. ඔව් කරන්න දෙයක් නැහැ. T හොයන්න නෙමෙයි අපි මුලින්ම උත්සාහ කරන්නේ. මුලින්ම උත්සාහ කරන්නේ මේ සිම්පල් ඒව හොයාගන්න. මම පද්ධතියට F සමානයි m දාපු ගමන් බලන්න මොකද වෙන්නේ කියලා. දිශාව දානවා මේ පැත්තට. කැපිටල් F බලය ධන වෙනවා. T ඍණ වෙනවා. මේ T ධන වෙනවා. ඒක කැපිලා යනවා. හරිද? එතකොට පද්ධතියම ස්කන්ධ එනවා තමයි අපිට m1 ධන m2 වතාවක් සිම්පල් A මෙයා කැපිලා ගියා. සිම්පල් A එනවා. F බෙදීම m1 ධන m2. දැන් මේක අපිට ඉතාමත් ඉක්මනින් බේසියෙන් මනසින් හිතලා ගන්න පුළුවන්. සමහර ළමයි මේ වගේ අවස්ථාවලදී මතක තියාගන්නවා පද්ධතියේ ත්වරණය යන්න කියපු ගමන්ම බලය බෙදනවා පද්ධතියේ මුළු ස්කන්ධෙට. සංප්‍රයුක්ත බලය ඉදිරියට දෙන සංප්‍රයුක්ත බලය බෙදනවා පද්ධතියේ මුළු ස්කන්ධෙට. ඒතකොට එනවා පද්ධතියේ මුළු ත්වරණය. මෙහෙම හිතලා ගන්නත් පුළුවන්. හරිද? ඒක ෂෝට් මෙතඩ් එකක් විදිහට කෙනෙකුට හිතලා ගන්න පුළුවන්. මෙච්චර දුර යන්න ඕනේ නැහැ. MCQ ගානක් නිසා මම කියන්නේ. හරිද? එතකොට දැන් අපි ඊළඟට කරන්නේ ළමයි මම මෙයාව වෙන් කරගන්නවා. M1 ස්කන්ධය වෙන් කරගන්නවා.
ඒ පද්ධතිය මම S1 කියලා ගත්තොත් S1 විතරක් අරගෙන එයාට F සමාන M දානවා. ඒතර S1 පද්ධතියේ තියෙන M1 ස්කන්ධය විතරයි. ඒතර යාම තියෙන බලය තන්ත්‍රයේ ආතතිය විතරයි. ඇයි එහෙනම් ඔයගලට දැන් තේරෙනවා ඇයි මම මේ පද්ධතිය විතරක් ගත්තේ කියලා නේ? එතකොට තියෙන්නේ T විතරයි. මේ පද්ධතිය ගත්තා නම් මේ පද්ධතිය F සහ T දෙකම තියෙනවා. ඒතර සුළු කරන්න ගියාම ටිකක් අපහසුයි. මට T විතරක් තියෙන මම මේ S1 පද්ධතිය ගත්තා. එතකොට එයාගේ ස්කන්ධය M1 වතාව ත්වරණය මම හොයාගත්තා ළමයි. F බෙදීම M1 ධන M2. දැන් ලස්සන උත්තර එනවා F වතාවක් M1 බෙදීම M1 ධන M2. ඔන්න ළමයි ආතතිය හොයාගත්තු විදිහ. දැන් මේව කටපාඩම් කරගන්න එපා. හරිද? මේව කටපාඩම් කරගන්න එහෙම යන්න එපා. එක්සෑම් එකේදී අපිට කාලේ ඉතුරු වෙන්නේ මේව කටපාඩම් කරගත්තා නම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ළමයි අපි ගොඩාක් දේවල් මේකේ මතක තියාගන්න ඕනේ. විෂය කරුණු ගත්තොත් ගොඩාක් දේවල් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ ඇස්සේ මේ වගේ සමීකරණ මතක තියාගන්නවා කියන එක මේ වගේ ෂෝට් මෙතඩ් කියලා හිතාගෙන මේවා මතක තියාගන්නවා කියන එක ඒ තරම් හොඳ කාරණාවක් නෙමෙයි. මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ නිව්ටන් නියම යොදන විදිය සහ ඒකේ තත්ත්වයන් පිළිබඳව පමණයි. එතනින් පස්සේ අපිට පුළුවන් ඕනම අවස්ථාවකදී වැඩේ ගොඩනගාගෙන යන්න. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මම හිතනවා මේ කතන්දරේ පැහැදිලි ඇති කියලා. ඒකට 82 ගානෙන් පස්සේ මම යන්නේ ළමයි 83ට. ඒකට ඔයගොල්ලෝ දන්නවා එහෙනම් 4ට උත්තරය වෙන්න ඕනේ. 4 වෙනි උත්තරේ නේ? රයිට්. 4 තමයි උත්තරේ වෙන්න ඕනේ. රයිට්. මම යනවා එහෙනම් දැන් ළමයි ඊළඟ ප්‍රශ්නේ. ඒ තමයි දෙවෙනි ප්‍රශ්නේදී තෝරගන්නේ මම 82ේම ප්‍රශ්නයක්. හරි මේක කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරස්කර වර්ගඵලයේ කැපිටල් A වූ පයිප්යක් තුලින් 3v වේගයෙන් ඒකාකාර ජල පහරක් මුදා හරිනු ලබන අතර ඒ 3v වේගයෙන්ම බිත්තිය මත ගැටේ කියලා කියනවා. හරි. දැන් එන්න ළමයි කියන්නේ මෙන්න මෙහෙමයි. මේ පයිප් එකකින් 3v වේගයෙන් ජල ස්කන්ධයක් එනවා කියන එක තමයි මෙහෙම වෙලා වදිනවා. වදින්නේ 3v වේගයෙන්ම තමයි ඇවිල්ලා වදින්නේ. හරිද? හරස්කර වර්ගඵලයේ දීලා දෙනවා කැපිටල් A කියලා. හොඳට හිතලා බලමු. right. 3v වේගයෙන් තමයි මෙයා මෙතනට ආවේ. එළම ජල ස්කන්ධය වැදෙනවා. හරි. ඊට පස්සේ මොනවද කියන්නේ? ඊට පස්සේ කියනවා v වේගයෙන් සියලුම ජලය බිත්තියට ලම්බව පොළාපණී කියලා. v වේගයෙන් තමයි පොළාපණී. හරි. 3v වලින් වැදුනට පොළාපණී වෙනවයි v වේගයෙන්. එහෙනම් දැන් අපි ටිකක් හිතන්න ඕනේ දැන් මේ වෙලාවේදී. හිතන්න ඕනේ මොනවද? ගම්මෙතා වෙනසක් මෙතන ගම්මෙතා පරිවර්තනයක් ඇති වෙලා තියෙනවා. 3v වලින් වැදුනවා v වලින් පණිනවා. 3v වලින් වැදලා v වලින් පණිනවා. එතකොට තමයි ඔයගලන්ට හොයන්න කියන්නේ ජලයේ ඝනත්වයේ ρ කියලා දීලා තියෙනවා නම් බිත්තිය මත එදෙන බලය. හරි. දැන් ජලයේ ඝනත්වය මට ගන්න පුළුවන් ρ කියන එක පැත්තකින් ලියාගත්තා. දැන් මේක ඉක්මනින් හදන්නත් එපා. හදනකොට දැන් අපි ඔළුවට යන්න ඕනේ බිත්තිය මත ළමයි ගම්මෙතා වෙනසක් ඇති වෙච්ච නිසා නිව්ටන්ගේ නියමයක් තියෙනවා දෙවෙනි නියමය ගම්මෙතා පරිවර්තනය වීමේ ශීඝ්‍රතාවය බලය කියලා. එහෙනම් ජලයේ මත ඇති වෙච්ච බලයට සමාන බලයක් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව බිත්තිය මත ඇති වෙනවා. ඔය කාරණා ඔක්කොම ඔළුවට එනවා. ජලයේ මත මේ ජල ස්කන්ධය මත යම්කිසි බලයක් ඇති වෙච්ච නිසා තමයි යාගේ වේගය 3v වෙලා අනිත් පැත්තට v විදියට හැරුණේ. නේද? ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවක් මන් දෙසට එනවා නම් බැට් එකෙන් ගහපුවම තමයි පන්දුවේ දිශාව වෙනස් කරන්න පුළුවන්. බලයක් දුන්නාම තමයි දිශාව වෙනස් වෙන්නේ. ඒ වගේ තමයි මෙතන. ජලයේ මත බලයක් ඇදිච්ච නිසා වේගය වෙනස් වෙලා තියෙනවා. දිශාව වෙනස් වෙලා තියෙනවා. ඒකට සමාන බලයක් බිත්තියට හම්බ වෙනවා. දැන් බිත්තිය බලේ නෑන්නේ කියන්නේ. එතකොට කියන්නේ බිත්තිය මත එතන බලය හොයන්න කියලා කිව්වහම දැන් ඔන්න අපි ටිකක් හිතලා බලන්න ඕන කතන්දරේ. අපි බලමු ළමයි මේ වෙලාවේ 3v වේගෙන් එන ස්කන්ධය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ස්කන්ධය කොච්චරද කියලා අපි දන්නේ නැහැ ළමයි මේ වෙලාවේදී දීලා නැහැ. ස්කන්ධය කොච්චරද කියන එක. අපි මේ ස්කන්ධය හොයාගන්න වෙනවා. ඒ ජල ස්කන්ධය හොයාගත්තම අපිට පුළුවන් මේ බිත්තිය දුන්නාට පස්සේ ආයේ ඒ ස්කන්ධෙම පොළාපනිනවයි කියලා. හරිද? හොඳයි. ඒකට දීලා තියෙනවා පයිප් එකේ මෙන්න මේ හරස්කඩ වර්ගඵල. මේ හරස්කඩ වර්ගඵල ඇතුළේ යනවා මේ ජල ස්කන්ධෙම එළියට එන්නේ. ඒක ජල ස්කන්ධය එළියට එනකොට බලන්න තත්පරයක් ඇතුළත එයා 3v ප්‍රමාණයක් ඉදිරියට යනවා. වේගයේ තේරුම ඒකයිනේ. 3v කියන එකේ තේරුම. ප්‍රවේගයේ කියන නැත්නම් වේගයේ තේරුම තමයි තත්පරයකදී ගමන් කරන දුර. එතන මෙයා ගමන් කරලා තියෙනවා 3v ප්‍රමාණයක් තත්පරයකදී ඉදිරියට. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. තත්පර එකකදී ඉවත් වන ජල ස්කන්ධය. ඉවත් වන ජල ස්කන්ධය මට ලියා ගන්න පුළුවන් m කියලා ගත්තොත් ස්කන්ධය ලියන්න පුළුවන් නම් ඝනත්වයේ වැඩි කිරීම පරිමාව විදිහට. එතකොට ඝනත්වය දීලා තියෙනවා. ජලයේ ඝනත්වය ρ කියලා ගන්න කියලා තියෙනවා. දැන් පරිමාව මේ තියෙන පරිමාව. මේ v කියලා ගත්තේ පරිමාව. හරි නැත්නම් v නෝට් කියලා ගන්න පුළුවන්. v නෝට් පරිමාව. මෙතනත් v තියෙන නිසාම v නෝට් කියලා ගත්තා. ඒතර v නෝට් පරිමාව නම් හරි මේක පරිමාව නම්
පරිමාව ලියන්න පුළුවන් අවස්ථාන වර්ගඵලයේ වැඩි කිරීම දුර එහෙම නැත්නම් උස. එතකොට එනවා අපිට පරිමාව. මෙතන එනවා එහෙනම් ඒ වැඩි කිරීම 3i. හරිද? එහෙනම් මෙතනින් එනවා 3i රෝ AV. කලබල වෙන්න නැතුව වැඩි යන්නත් ඕනේ. වරද්ද ගන්න බෑ. දැන් මේක තමයි ළමයි ජල ස්කන්ධය. හරිද? හැබැයි මතක තියාගන්න තත්පර එකකදී එළියට එන ජල ස්කන්ධය. ඒක තත්පර එකකදී එළියට එන ජල ස්කන්ධය වැඩිලා නැවතෙන් විවේගයෙන් පොළාපනිනවා. හරිද? එතකොට දැන් මේ වෙලාවේදී යම් කිසි ගැටලුවක් තියෙනවා. අපිට දැන් අපිට මේ m ස්කන්ධය මොනනම් මෙහෙම ලියා ගන්න පුළුවන්. තත්පර එකකදී m කියන එක ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අර්ථ දැක්වීමෙන් ලියා ගන්න පුළුවන් ඒකීය කාලයකදී ඒකක කාලයකදී ඉවත් වන ස්කන්ධය. තත්පර එකකදී එළියට එන m. තත්පර එකකදී එළියට එන m කියලා ලියන්න පුළුවන් නම් m බෙදීම t සමානයි 3i rho AV. මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. කාලයෙන් බෙදෙන ස්කන්ධය. ඒ කියන්නේ ඒකක කාලයකදී ඉවත් වෙන හරි ගමන් කරන හරි එහෙම නැත්නම් මේක නිකන් නැත්නම් ක්ෂය වෙලා යන ස්කන්ධය. හරි අන්න එහෙම ගන්න පුළුවන්. මේක කාලයකදී ඉවත් වෙන ස්කන්ධයෙන් අපිට මෙතනදී ගන්න වෙන්නේ. එහෙනම් මම t වලින් බෙදලා තියෙනවා. මේක පැත්තකින් නිකන් මට තරල වණකින් දාලා තියාගන්න පුළුවන්. m බෙදීම t කියන්නේ 3i rho AV. හරිද ළමයි? දැන් බලය කියලා කියන්නේ මෙන්න මේකනේ. බලය කියලා කිව්වේ ඩෙල්ටා p බෙදීම t. ගම්මිතා වෙනස බෙදීම කාලය. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඕක තමයි අපි ඩෙල්ටා p. ඕක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය. දැන් මෙයාගේ ගම්මිතා වෙනස බලමු අපි. ඔයගොල්ලන් හොඳට බැලුවොත් මෙයාගේ ගම්මිතා වෙනස වෙන්නේ m ස්කන්ධය 3i ගෙන් වැඩි වුණාම මේ දිශාවට තියෙනවා. මේ තියෙන ආරම්භක ගම්මිතාව. p ඉනිෂියල් එක. ආරම්භක ගම්මිතාව. අවසන් ගම්මිතාවේ කොහොමද තියෙන්නේ mv මේ දිශාවට. මේ තියෙන්නේ p ෆයිනල් එක. අවසාන ගම්මිතාව. ඒතර අපි කියනවා ගම්මිතාව වෙනස හොයන්නේ අවසන් ගම්මිතාවෙන් අඩු කරන්න ඕනේ මුල් ගම්මිතාව. හරිද? මුල් ගම්මිතාවෙන් 3i mv මේ දිශාව. අපේ දිශාවල් දෙකක් කාලයෙන් බෙදන්න ඕනේ. ඒක තමයි බලය. ඒතකොට දිශාවල් දෙක අපිට මොකද කරන්නේ? අඩු කරන්න බැරි නිසා එකතු කරන්න හදා ගන්නවා. ඒතකොට දිශාව මාරු කරනවා. මාරු වෙනකොට ඉබේම මොකද වෙන්නේ? එකම දිශාවට හැදෙනවා. දැන් ලකුණුකුත් වෙනවානේ. ඒක t වලින් බෙදන්න. මෙතන එන්නේ එතකොට 4i mv බෙදීම t කියලා තමයි අපිට ලැබෙන්නේ. 4i mv බෙදීම t. ඔන්න ඔය ආකාරයට අපිට ලැබෙනවා. දැන් ළමයි අපි හිතන්න ඕනේ මෙතනදී. දැන් මේ තියෙන්නේ f. බලය 4i mv බෙදීම t. ඒ කියන්නේ ජල ස්කන්ධෙම ඇති වෙන බලය. දැන් අපි මෙතනදී හොඳට බලන්න ළමයි m බෙදීම t. අවසානයේ අපි දැන් රිසල්ට් එක මේකයි. t කියන එක අපි දන්නේ නැහැනේ. හරිද? මෙතන m බෙදීම t අපි කලින්ම හොයාගත්තනේ. ගානදී තත්පර එකකදී ඉවත් වෙන ජල ස්කන්ධය කියලා ඒක ලියන්න පුළුවන් මේ විදිහට. ඒකක කාලයකදී ඉවත් වෙන ජල ස්කන්ධය කියලා m බෙදීම t 3i rho AV. එහෙනම් මේක දෙලින්ම බායනතු කියලා වෙනට ආදේශ කරන්නේ. එහෙනම් මම මෙතන ගිහලා ආදේශ කරද්දි මට අවසානම මෙතන උඩින් ලියන්නම් f සමානයි 4i v වතාවක් m බෙදීම t වෙනුවට දානවා 3i rho AV. සුළු කරාට පස්සේ මට අවසානයේදී ඉන්නේ 12i rho AV වර්ගය. ඕක තමයි 12i rho AV වර්ගය කියලා ලැබෙනවා. එහෙම උත්තරයක් තියනවද? කල්පනා කරලා බලුවොත් උත්තරය 4 කියලා ලැබිලා තියෙනවා. එහෙනම් ළමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 කියලා තමයි ලැබෙන්නේ. ඔය 1982. හරිද? හොඳයි. දැන් එහෙමනම් මම නැවත යනවා ආයේ 1982 ප්‍රශ්නයකට. දැන් මේ ප්‍රශ්නේ නැවත හිතලා බලන්න. ආයේ නැවත ඔයගලන්ට ආවොත් හදන්න පුළුවන් වෙන්නේ ඔයගලන් ඔළුව හැදුනද කියන එක පොඩ්ඩක් ආයෙ බලන්න. හරිද? right. ඊට පස්සේ දැන් උන් 1982 මම තෝරගන්න තුන්වෙනි ප්‍රශ්නය. පේසුරු පොත තියෙනවනේ ඔයගලන් හොතට බලාගෙන ගිය හැකියි ළමයි. ඕඩර් එකට තියෙනවනේ. right. මෙතන තියෙන පද්ධතියක්. පද්ධතිය දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. කොහොමද දීලා තියෙන්නේ? මෙන්න මේ ආකාරයේ පද්ධතිය. ස්කන්ධය මේ පැත්තට කප්පිය අදිනවා f බලයෙන්. දැන් කතන්දරේ සංකීර්ණයි ළමයි හරිද? බලමු හිතන තරම් ලීසින් වැඩි වෙනවද කියලා බලන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. right. මෙතන කියන්නේ දී ඇති රූපයේ යොදන ලද බලය F1 අතර කප්පිය ස්කන්ධයක් නොමැති හා ඝර්ෂණය රහිත බවට උපකල්පනය කළ හැක කියලා කියනවා. m මත ඝර්ෂණ බලය F නම් හරිද? m ස්කන්ධයේහි ත්වරණය හොයන්න කියලා කියන්නේ. m ස්කන්ධයේ ත්වරණය. දැන් එතකොට මෙයා මත ඝර්ෂණ බලය අපිට ගන්න පුළුවන් තමයි සිම්පල් f කියලා. ඒක දෙලින් එහෙමයි සිම්පල් f කියලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඔන්න තමයි මෙයාට කැපිටල් f බලයක් දීලා තියෙනවා. උකට කල්පනා කරන්න. තන්තුවක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බල සටහනකට ගන්න මොනවා කරන්නද? මෙතන තියෙන තන්තුවේ කේන්ද්‍රය මාක් කරගත්තොත් මෙතන t
මෙතන t කියලා ගත්තා. මේ t විත්තියට අයිති වෙන්නේ. මෙතන කේන්ද්‍රය මාක් කරගත්තොත් ස්කන්ධයේ t එකක් එනවා. ආයෙ නැවත කප්පියේ t එකක් එනවා. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට ළමයි දැන් මම යම් කිසි එක් බලයක් දෙනවා මම මේ ඇදගෙන යනකොට හරිද? කප්පිය මත මේ වගේ ආතති බලයක් නිර්මාණය වෙනවා. එතකොට දැන් අපිට ගන්න පුළුවන් නම් මෙන්න මෙහෙම කේන්ද්‍ර වලින් වෙන් කරගත්තොත් මෙන්න මෙහෙම කේන්ද්‍ර වලින් වෙන් කරගත්තොත් කප්පි පද්ධතිය එක පද්ධතියක් විදිහට මේ ස්කන්ධයක පද්ධතියක් විදිහට ගන්න පුළුවන්. මේ ඔන්නෝම පද්ධති වෙන් කරගන්න පුළුවන්. බය නැතුව වෙන් කරගන්න. හරිද? එතකොට අපි ගත්තොත් S1 පද්ධතිය. S1 පද්ධතිය කියන එක වැරදි නම සිස්ටම් 1 කියන එක. ඒතර පළමු පද්ධතිය. එයාට මම F සමාන m දැම්මොත් දන්නවා කප්පි පද්ධතියට කප්පියේ ස්කන්ධයක් නැහැ. ඒ නිසා ඒ පැත්ත බිඳුවක් වෙනවා. සම්ප්‍රේක්ෂ බලය විතරක් එනවා. කැපිටල් F ඍණ 2t සමාන බිඳුව. මෙතනින් එනවා F සමානයි 2t කියලා. t කියන්නේ කැපිටල් F බෙදීම 2යි. මොකක් අපිට හොයාගන්න පුළුවන්. ඒක හොයාගත්තොත් අපිට බයනත් දෙන්න පුළුවන් මෙතන. දෙවෙනි පද්ධතිය. ඒකට කියලා F සමාන m දැම්මොත් එහෙම ඔයගලන්ට පුළුවන් ළමයි ලියන්න හරි t ඍණ f සමානයි m වතාවක් a. ත්වරණය හොයන්න කිව්වේ එහෙනම් ත්වරණය හොයද්දී t ඍණ f බෙදීම m කියලා ගන්න පුළුවන්. මට මෙතනදී t වෙනුවට ආදේශ කරන්න පුළුවන් කැපිටල් F ඍණ කැපිටල් F බෙදීම 2 ඍණ f බෙදීම m. මට මේකේ පොදු හරය 2 විදිහට අරගත්තොත් එන්නේ කැපිටල් F ඍණ 2 f බෙදීම 2යි. ඔන්න ඕන තමයි පිළිතුර ලැබෙන්නට ඕන. එතකොට මේක එහෙම අපිට හොයාගන්න බැරි නිසා මෙහෙම උත්තරයක් නැති නිසා මම මේක ආයෙ නැවත 2m ගෙන් බෙදනවා. එතකොට f බෙදීම 2m ඍණ f බෙදීම m. ඔන්නෝම එකක් තමයි. එතකොට එහෙම ගත්තොත් පිළිතුර වෙන්නේ 3ට 4 වෙනි පිළිතුර තමයි ලැබෙන්නේ. ඒතකොට ඕගොල්ලන්ට මේක හදාගෙන යනකොට මොන හරි ගැටලු ආවද? ගැටලු ආවනම් පළවෙනියෙන්ම ගැටලුව කප්පියේ සුමටද කියන එක. ගානේ දීලා තියෙන කප්පියේ සුමටයි ස්කන්ධයක් නැහැ සැහැල්ලුවේ කියලා. සබ බය නැතුව මෙතන බිඳුව කරගන්න පුළුවන් ස්කන්ධයක් නැති නිසා පද්ධතිය. එතනින් අපි t හොයාගත්තා කියලා කියන්නේ ඒ t දැන් අපිට තන්තු වල ආතති හරියට ලකුණු කරගන්න පුළුවන් නම් පද්ධති හරියට වෙන් කරගන්න පුළුවන් ළමයෙක් නම් දන්නවා මේ පද්ධතියට මේ තන්තුවෙන් t එකක් හම්බ වෙනවා කියලා. එතකොට මේ t ව ඉබේම අතනින් හොයාගත්තා කියන්නේ මේ ඒ අගය මෙතනට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක බය නැතුව අපි තේරුම් ගන්නවා මෙයාට f සමානයි මේ දාලා අගයක් හොයන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. පැහැදිලිද මම මේ කියන එක? හරි. එතකොට දැන් මෙයාට ස්කන්ධයක් තිබුණා නම් මේ ගානේ මෙයාට ස්කන්ධයක් තිබුණා නම් ඒකත් ඒ විදිහට හදලා ගන්න වෙනවා අපිට. මෙයාට ස්කන්ධයක් තිබුණා නම් අපිට බලන්න වෙනවා f සමානයි m දාලා. එතකොට කතන්දරේ චුට්ටක් හිතන්න වෙනවා ළමයි. හරිද? ඒක හදනකොට එයාගේ ත්වරණය හොයාගෙන යන එක. එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා ළමයි. හොඳට හිතලා බලන්න. හිතන්න මම දැන් මේක අතිරේක මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. හදිස්සියක් මේ කප්පියට ස්කන්ධයක් තිබුණා නම් කප්පි ස්කන්ධي කැපිටල් M වුණා කියලා. අන්න එහෙම වුණා නම් ළමයි ඔයාලා අතනට f සමාන m දානකොට හොඳට බලන්න. දැන් මෙතන බිඳුව එන්නේ නැහැනේ. එතකොට මෙතන ඔයගොල්ලෝ දාන්න ඕනේ m වතාවක් ත්වරණය a කියලා. මම අහන්නේ මේ සිම්පල් m ස්කන්ධයේ ත්වරණය මම ගත්තේ සිම්පල් a කියලානේ. මේ පැත්තට සිම්පල් a වලින් යනවා කියන්නේ මේ සිම්පල් a කියලානේ ගත්තේ. එහෙමනම් මේ ස්කන්ධයක් තියෙන කප්පිය ගමන් කරන්නේ සිම්පල් a ත්වරණයෙන් ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මම කියන එක තේරෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. ඒකද හේතුව තමයි ළමයි දැන් මේ තන්තුව විත්තියට සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙහෙම කප්පියෙත් තියෙනවා. දැන් මේක ඇත්තටම මේ ගානට අදාළ නැහැ. හැබැයි ඉදිරියේදී ඔයගලන්ට ගානක් ආවොත් හිතන්න තමයි මම මේ දෙන්නේ. දැන් කප්පියේ කේන්දරය මෙතන තියෙනවා නම් මම කප්පිය යම්කිසි ප්‍රමාණයක් ඉදිරියට අරන් ගියා කියලා හිතන්නකො. යම්කිසි කාලයකදී x ප්‍රමාණයක් ඉදිරියට අරන් ගියා. නිශ්චලතාවයෙන් පටන් අර t කාලයකදී හරි t සමාන බිඳුව සිට t කාලයකදී නිශ්චලතාවයේ සිට මම අරගෙන යනවා. එතකොට මෙයා යම්කිසි x දුරක් අරගෙන යනකොට මෙයාගේ කේන්දරය මේ දක්වා එනකොට හිතන්න දැන් කප්පිය මෙතනනේ තියෙන්නේ දැන් තියෙන්නේ කප්පිය මෙතන. එතකොට ළමයි තන්තුව ඇවිල්ලා තියෙන ප්‍රමාණය ගත්තොත් මෙතන ඉඳලා මෙතනට x ප්‍රමාණයක් එන්න ඕනේ. තන්තුව මෙතන මෙතනට x ප්‍රමාණයක් එන්න ඕනේ. මේ පැත්තේ තන්තුව කොහොමද ගැට ගහලානේ තියෙන්නේ. එතකොට තන්තුවේ දිග වැඩිවීම ගත්තොත් හිතලා බලන්න ළමයි. දිග වැඩිවීම 2x වෙනවා නේද? මෙතනලා මෙතනට x එකයි මෙතනලා මෙතනට x එකයි. ඇත්තටම කප්පිය ඉදිරියට ගමන් කර x ප්‍රමාණය. කප්පිය t කාලයකදී x ප්‍රමාණයක් නිශ්චලතාවයකට ගමන් කරපු නිසා කප්පියේ ත්වරණය මට ගන්න පුළුවන් a කියලා. මේ තියෙන්නේ කප්පියේ ත්වරණය. පැහැදිලිද? මේ සිම්පල් a කියලා ගත්තේ කප්පියේ ත්වරණය. නමුත් තන්තුව ළමයි කප්පිය මතින් ගමන් කරන තන්තුව
තන්තුවේ දිග වැඩි වීම 2x නිසා තන්තුවේ ළමයි සම්බන්ධ කරලා නැතිව තියෙන නිදහස් කෙලවර. මේ පැත්තේ කෙලවර සම්බන්ධයි. අනිත් පැත්තේ කෙලවර නිදහස් තියෙන්නේ. අන්නේ නිදහස් එක තමයි ඇදිලා එන්නේ. 2x ප්‍රමාණයක් ඇදිලා එන්න ඕනේ අන්නේ තන්තු කොටස. මේක සම්බන්ධ වෙලා තිබුණා මෙන්න මේ වගේ ස්කන්ධයකට. මේ දින සිම්පල් ස්කන්ධයට සම්බන්ධ කරලා. ඒතර මේ ස්කන්ධයේ තියෙන තන්තු කෙලවර තමයි චලිත වෙන්න පුළුවන්. මේක චලිත වෙන්න බෑ. තන්තුවේ 2x ප්‍රමාණයකින් දිග වැඩි වෙනවා කියලා කියන්නේ මේ ස්කන්ධයත් ළමයි 2x ප්‍රමාණයක් ඉදිරියට ගමන් කරනවා. 2x ප්‍රමාණයක් මේ විදිහට ඉදිරියට ගමන් කරනවා. මේ කාලය තුලදී එයත් නිශ්චලතාවය. මේ කාලය තුලම නිශ්චලතාවයෙන් යනවා කියලා කියන්නේ සමාන u ධන භාගයක් kt වර්ග දාලා බලන්නකො. නේද? එතකොට මේ u බිඳුවක් වෙනවනේ. u බිඳුවක් නිසා ඒ පාර්ට් එකේ බිඳුවක් එනවා. එතකොට තමයි ත්වරණය ගැන හිතලා බලන්න. දෙන්නටම එකම කාලයකදී මෙයා x දුරක් යනකොට මෙයා 2x දුරක් ගිහිල්ලා. මේ ස්කන්ධය 2x. කප්පි x දුරක් ඇති. මේ m ස්කන්ධය 2x දුරක් ගිහිල්ලා. එතකොට අපිට තේරෙනවා ත්වරණය ළමයි දෙගුණ වෙන්න ඕනි කියලා. එහෙනම් සිම්පල් m ස්කන්ධය ඒ වෙලාවේදී ගන්න ඕනේ අපි ත්වරණය 2a කියලා. කප්පි a ත්වරණයකින් යනවා නම් සිම්පල් m ස්කන්ධය 2a ත්වරණයකින් ගමන් කළ යුතුය. දැන් තේරෙනවද නම් අපි හිතනවට වඩා මේ එක ගානකින්ද මේ ගාන සිත්තේ පොඩියට. නමුත් මට පුළුවන් ගාන තව නිර්මාණය කරන්න. නිර්මාණය කරලා ගණන් දෙන්න පුළුවන්. මේ 1982 ගානකින් තමයි මම මේ පිළිබඳව සාකච්ඡා කරේ. ඒකට පුළුවන් ඔයගලන්ට නෝට් එකක් දාගන්න. ඒකට උත්තරේ වෙන්නේ මම එතකොට දන්නවා 4 නේද? ඔය කිව්වනේ නේද? එහෙනම් මම යනවා 4 වෙනි ප්‍රශ්නේ දැන්. ඒක මම තෝරගන්නේ 1983. 83 තෝරගන්න ප්‍රශ්නයක්. බලන්න හදන්න පුළුවන්ද කියලා. right. හොඳයි. එහෙනම් මේකේ බැලුවොත් තමයි මේක කියන්නේ 1000 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති 5 ඉන්වර්ෂන් එක ඒකාර වේගෙන් පහළට ගමන් කරන ආරෝහකයක් ඒකාකාර මන්දනයකින් මීටර 10ක් තුළ නිශ්චලතාවයට පැමිණේ කියලා කියනවා. right. ආරෝහකයක් කියලා කියන්නේ ලිෆ්ට් එකක් කියලා කියන්නේ. එතන කේබල් එකක් තියෙනවා. කේබල් එකක් තියෙනවා මෙයාගේ ස්කන්ධය දීලා දෙනවා ළමයි 1000 කිලෝග්‍රෑම්. සටහන් කරගන්නුනේ. එතකොට එයා යමින් හිටියේ u සමානයි 5යි ms වෙන එකක වේගයකින්. එතකොට ආරෝහක ඒකාකාර මන්දනයකින් හරිද? මන්දනය වෙලා මීටර 10කදී මොකද වෙන්නේ? මීටර 10කදී නිශ්චල වෙනවා. ඒතර අවසන් ප්‍රවේගය බිඳුව වෙනවා. ඒ කියන්නේ මන්දනයක් තියෙනවා කියන එක නේ. ඍණය කියලා ඒක. ඒකේ ඍණාගයක් එක්ක. එතකොට ඝර්ෂණ බල නොගිනිය හැකිනම් මන්දනයෙන් ගමන් කරන විට ආධාර කේබලයේ ආතතිය හොයන්නේ කියලා කියන්නේ. පහළට තියෙන ළමයි බර. ඉදිරියට වෙනකම් බර පල්ලෙහාට තිබුණා. දැන් හොඳම දේ මෙයාට f සමාන m දාලා දැන් තන්තු ආතතිය අපි t කරනවා. මෙයාට f සමාන m දාගත්තා නම් මට බය නැතුව මේ තන්තු ආතතිය හොයාගන්න තිබ්බා පද්ධතියට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම මන්දනේ දන්නේ. මන්දනේ හොයාගන්න තමයි ළමයි ආරම්භක ප්‍රවේගය 5යි කියලා දීලා අවසන් ප්‍රවේගය 0යි කියලා දීලා ගමන් කරපු දුර දීලා තියෙනවා. මීටර 10ක තමයි නිශ්චල වෙනවා කියලා දීලා තියෙනවා. ඉතින් අපිට බැරිද බය නැතුව පහළට දාන්න v වර්ග සමානයි u වර්ග දාන 2යි. දාන්න ඕන සමීකරණයට එකපාර ඔළුවට එන්න ඕන. අවසන් ප්‍රවේගය 0යි. මුල් ප්‍රවේගය 5යි. 5 වර්ගය ධන 2යි. ගමන් කරලා තියෙන්නේ මීටර 10යි. මෙතනින් එනවා 25 බෙදීම 20 කියලා. හැබැයි ඍණ ලකුණක් එන්න ඕන. මොකද එහා පැත්තේදී ඍණය වෙන නිසා. ඒතරලා මෙතනින් සුළු කරපුවාම එන්නේ අපිට 5 බෙදීම 4යි ඍණ. මෙස්ට්‍රින් දෙන්න. ඔබ සුළු කර කර ඉන්න එපා. අපිට මේක හොයන්න කිව්වේ නෑ. තන්තුවේ ආතතිය හොයන්න කිව්වේ ටේබල් එකේ. මම දානවා මේ ආරෝහකයට පහළට x සමානයි මේ දානකොට ස්කන්ධය සමාන බර එනවා අපිට 10000යි කියලා. හරි? ස්කන්ධය 1000යි කියන බර 10000ක් වෙනවා. g 10යි කියන ආදේශය කරොත් එතකොට තන්තුවේ ආතතිය t ඒක ඍණ වෙනවා. ස්කන්ධය 1000යි. එතකොට ත්වරණයෙන් මෙතන 5 බෙදීම 4යි. නමුත් ඍණ ලකුණක් ඇප්ලයි වෙන්න ඕනේ. මන්දනයක් නිසා. ඒක වරද්ද ගන්න එපා. මේක වැරදුනොත් ඔක්කොම ඉවරයි. හරි? ඒක පල්ලෙහාටනේ දාන්නේ. පල්ලෙහාට මන්දනේ මේක ඔය. හරි. දැන් එතකොට අපිට මේක සුළු කරලා බලුවොත් මෙතනින් එන්නේ 250 වැඩි කිරීම 5යිනේ. ඒතර ඍණ 1250යි. මෙතන එනවා 10000යි. ඍණ t. ඍණ t එහා පැත්තට දාගත්තම ධන t වෙනවා. මෙහා ඍණ මෙහෙට එනකොට ධන වෙනවා. එතකොට එන්නේ ළමයි 11250 නිව්ටන් කියලා තමයි. ඔක වරද්ද ගන්න නැතුව ගත්තා නම් අපි දන්නවා මන්දනය කරන්න උත්තෝලකයක් එහෙම නැත්නම් ආරෝහකයක් පල්ලෙහාට එනකොට එයාව එකපාර නවත්ත ගන්න ඕන. අපි වැඩිපුර බලයක් යොදන්න වැඩිපුර ආතති බලයක් යොදන්න ඕනේ එයා නවත්ත ගන්න. ඒතර කේබල් එක සමහරට කැඩිලා යන්නත් පුළුවන්.
ඕනට වැඩි මන්දනය වුණොත් එම අධික මන්දනයක් දෙන්න ගියොත් මන්දනයේ විශාලත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ පාර්ට් එකේ විශාලත්වය වැඩි වෙනවා. ඒකෝට ආතතිය ඉබේම වැඩි වෙනවා. මේ 1250ක් නේ එකතු වෙලා 11250ක් උනේ. මෙතන මෙයාගේ වැඩි වුණා නම් මේ 1250ගේ වැඩි වෙනවා. අපිට 5000ක් විතර වුණා කියලා මේ පැත්තට එනකොට 15000ක් විතර වෙනවා. ඒතර ඉබේම ආතතිය 15000ක් වුණොත් සමහරට කේබල් එක කැඩිලා යන්නත් පුළුවන්. අපි එතකොට කියනවා කේබල් එකට ભેදක ආතතියක් තියෙනවා කියලා. මේ ભેදක ආතතිය ඉක්මවා ගියොත් කේබල් එක කැඩෙන්න උනත් පුළුවන්. එහෙම මේ ගානේ කියලා නෑනේ. දැන් කේබල් කේ ආතතිය හොයන්න කියලා තියෙන උත්තරය එන 4ට උත්තරේ 4 කියලා එන්නේ 11250. දෙකටම 4 කියලා තමයි උත්තර ආවේ නේ. right මම ආයෙත් කරනවා 1983 ම ප්‍රශ්නේ. හරි ප්‍රශ්න නම් ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන් නේද? හරි. ඒ ඔස්සේ තව දෙවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. උත්සාහ කරන්නේ හැම ප්‍රශ්නෙම සාකච්ඡා කරන්න බැරි නිසා. හරිද බලමු. ඔබ ප්‍රශ්න ටිකක් අරගෙන සාකච්ඡා කරගෙන යන්න. දැන් මේකත් සමහරවිට අපි කටපාඩම් කරන්න උත්සාහ කරන ගානක් තමයි. පස්සේ මේක නම් ඉතින් අපි දැනගෙන ඉන්නවා නම් MC වලදී පොඩි සාහනයක් තියෙන එකයි පොඩි ගන්න පුළුවන්. නමුත් මම කියන්නේ කටපාඩම් කරන්න අවශ්‍යත් නැහැ නම අපිට ID එක තියෙනවා නම් ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. කටපාඩම් කරන්න ගියොත් මොකද සිලබස් එක ගොඩාක් දේවල් තියෙනවා කටපාඩම් කරන්න. හරි කටපාඩම් කරන්න පුළුවන් විෂය නෙමෙයි මේ. විතර කියන නොගිනිය හැකි තරම් බරකින් මේ සුමට කප්පියක් දුණු තරාදීකින් නෙල්වාය. කප්පිය හරහා යන ඒක හරි වචන වැදගත්. කප්පිය හරහා යන සහැල්ල නොයදෙන සුළු තන්තියක. තන්තුවක නොයදෙන සුළු ප්‍රත්‍යස්ත නැහැ. හරිද? ඇදෙනවා නම් කතන්දරය වෙනස් වෙනවා. ආතතිය වෙනස් වෙනවනේ. හරි. එතකොට කියනවා පොද තන්තිය ආතතිය තන්තු දිගේම දිගටම එකම විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තන්තුව සුමට වෙන්නත් ඕනේ. ඒ කියන්නේ සහැල්ලු වෙන්නත් ඕනේ. ඒ වගේම නොයදෙන සුළු වෙන්නත් ඕනේ. ඔය දෙකම නොවුනොත් තන්තුවේ ආතතිය තනින් කරලා වෙනස් වෙනවා. ඒකයි මම කියන්නේ. දෙකලවල 2 කිලෝග්‍රෑම් 6 කිලෝග්‍රෑම් බාර දෙකක් යනදායක. ගුරුත්වය නිසා බාර ත්වරණයකින් යුතුව ගමන් කරයි නම් දුණු තරාදිය දැක්වෙන පාඨාංකය වෙනුනේ කියලා කියන්නේ. එන්නේ දුණු තරාදිය. මෙම කප්පියක් තියෙනවා. මෙම ස්කන්ධ දෙකක් තියෙනවා. මම පස්සේ ආදේශ කරන්න මම මේ ස්කන්ධය M1 කියලා ගන්නවා මෙතන M2 කියලා ගන්නවා. හරිද? ඒ වැඩිම ස්කන්ධය තියෙන M1ට. ඒතර මෙතන එනවා M1G මෙතන එනවා M2G. තන්ත්‍රයේ ආතතිය තියෙනවා T මෙතනත් තියෙනවා T මේකත් Tමයි එකම ආතතිය තියෙන්නේ. සුබට කප්පියක් වදින්න යන්නේ. ඒකෝට කප්පිය සම්බන්ධ වෙලා තියෙනවා මේ වගේ දුණු තරාදියකට. දුණු තරාදියෙන් තමයි පාඨාංක 1 කියවන්නේ. මේ තියෙන දුණු තරාදිය. ඒතර එයා කියවන්නේ මේ Tවත් මේ කවුරුවත් නෙවෙයි. මෙතන තියෙන තන්තුවක් කප්පිය සම්බන්ධ කරලා තියෙන්නේ. අන්න මෙතන තන්තුවේ ආතතිය තමයි එයා කියවන්නේ. ඒතර ළමයි අපි මෙතන පද්ධති කිහිපයක් තියෙනවා. මේ එක පද්ධතියක්. මට ඒක S1 කියලා ගන්න පුළුවන්. මේ තව පද්ධතියක්. මට ඒක ගන්න පුළුවන් S2 කියලා. මේක තව පද්ධතියක්. මේ කේන්ද්‍ර වලින් වෙන් වෙනවා. කප්පිය සහිත පද්ධතිය. S3 කප්පියට ස්කන්ධයක් තියෙනවද කියලා මේක කියලා ඇති. කප්පියට ස්කන්ධයක් නැහැ කියලා තිබ්බනේ. සුමට කප්පියක්. ලෝකෙනිය හැකි බරකින් යුත් සුමට කප්පියක් කියලා දීලා තියෙනවා. ඒක අපේ බය නැතුව එනනම් ඒක ස්කන්ධය නැහැ කියලා ගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ මේ පද්ධතිය ළම මෙහෙම තිබ්බට ගුරුත්වය නිසා බාර ත්වරණයකින් යුතුව ගමන් කරයි කියලා කියනවා. දැන් මෙයාලා මෙහෙම තියෙන්නේ. ගුරුත්වය නිසා මේගොල්ලෝ මේ විදිහට බර පැත්තට මෙහෙම ත්වරණය වෙනවා. එතකොට මේ උඩට යනවා මේ පද්ධතියේ කප්පිය මත මේගොල්ලෝ ත්වරණය වෙනවා. මේ තරාදිය මෙව අල්ලන් ඉද්දී මේකට මෙහෙම ත්වරණය වෙනවා. හරිද? දැන් කෙනෙක් කිව්වා එහෙම ත්වරණය නොවුණා නම් හරිද? ත්වරණය නොවුණා නම් තරාදියෙන් පෙන්නන අගේ කොච්චරද කියලා අහුවනම් බය නැතුව එයාට ලියන්න පුළුවන්. පද්ධතියේ ත්වරණයක් නැති නිසා පල්ලෙහාට තියෙනවානේ බරවල් දෙකක් M1G M2G. එහෙනම් තරාදියේ පාඨාංකය වෙන්නේ M1G ධන M2G. මේ දෙකනේ එල්ලලා තියෙන කප්පිය බරක් නැහැනේ. ඒ මොනවා වුණාද ළමයි? ත්වරණය ශුන්‍ය වුණේ නම්. ඉතින් නමුත් අවාසනාවකට කප්පිය මත මේ ස්කන්ධ දෙක ත්වරණය. බලන්න ත්වරණය වුණාම මේ යගේ වෙනස් වෙනවද නැද්ද කියන එක අපි චෙක් කරලා බලමු. හරි? ඔන්න බලන්න. මොකද එන්නේ කියලා බලන්න පුළුවන්. දැන් සිම්පල් ලේබලින් ඔන්න ඔහම ත්වරණය වෙනවා. ත්වරණය වෙනකොට අපිට පුළුවන් මේ පද්ධති වලට වෙන වෙනම F සමාන m දාගෙන යන්න පුළුවන්. වෙන වෙනම F සමාන m දාගෙන යන්න පුළුවන්. නැත්නම් එකපාරම පද්ධතියම දාන්නත් පුළුවන්. දැන් ළමයිගේ හැකියාව Tamanට උරගාලා බලන්න පුළුවන්. පද්ධතියම එකපාර දානකොට මේ ගමන් කරන මාර්ගයේ දිගේ තමයි F සමාන m දාන්නේ. හරිද? මේ තිරස්වම ගමන් කරන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. ගමන් කරන මාර්ගය අපි ඒ ඔස්සේ ගමන් කරන මාර්ගයේ දිගේ F සමාන m දානකොට මේ t කට මේ t කැඩලා කියලා පද්ධතියම දානකොට පොදු ත්වරණය එයි ළමයි. ඒතර පල්ලෙහාට තියෙනවා M1G ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා M2G. මෙහෙට උඩට යනකොට මෙහා තියෙන පල්ලෙහාටනේ. මෙහෙම ඉඳලා පල්ලෙහාට එනකොට M1G තියෙන පල්ලෙහාට. ඒ කියන්නේ යන දිශාවට. M2G තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ නිසා ඒක ඍණ වෙනවා. එතන මම පද්ධතියටම F සමානයි මේ දැම්මම දිශාවක් කියන්න බෑ. මොන පල්ලෙහාට එනවා කියලා හිතමු. එතකොට එන්නේ M1G ධන වෙනවා. M2G ඍණ වෙනවා. ප්‍රතිවිරුද්ධ වෙනවා. T ලා ඔක්කොම කැපිලා යනවා.
හරි ටීලා ඔක්කොම මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. එතකොට පද්ධති ස්කන්ධ එනවා තමයි m1 ධන m2 වතාවක් සිම්පල් එක. මේ සමාන m දාගෙන. එතන මෙතන සිම්පල් එනවා තමයි m1 ඍණ m2 වතාවක් g බෙදීම m1 ධන m2. දැන් ඔක සමහරලාට ළමයි සමහරලාට මම වුණත් සමහර වෙලාවට මතකේ තියෙනවා නම් ඉක්මනින් මේක මතකේ තියෙනවා නම් උත්තරේ ගන්නවා. පද්ධතියේ ත්වරණය අපිට ගන්න බලන ස්කන්ධ අතර වෙනස ස්කන්ධවල එකතුවෙන් බෙදලා ගුරුත්ව ත්වරණය වැඩි කරන්න කියනවා. ඒකට නිකාම ගානේ උත්තරේ සිම්පල් ඒකේ ත්වරණය හොයාගන්න පුළුවන්. හරිද? ඒ ඔස්සේම අපිට පුළුවන් එක පද්ධතියකට f සමාන m දැම්මොත් එක පද්ධතියකට අපි තුමු s2 ට දානවා කියලා. එහෙම නැත්නම් s1 ට ගමු. f සමානයි m ඉහළට දානවා. එතකොට තියෙන t ඍණ m2g වතාවක් m2 වතාවක් සිම්පල් එක. t ඍණ m2g වතාවක් පද්ධති ස්කන්ධ m2 නේ. ඒ කියන්නේ මෙන්න මේ පද්ධතිය. m2 ස්කන්ධය කියන පද්ධතියේ ස්කන්ධ m2 තමයි. මුළු පද්ධතියනේ මෙයා. ඒක ත්වරණය වෙන්නේ m1 ඍණ m2 බෙදීම m1 ධන m2 වතාවක් දී. දැන් මේක සුළු කරගන්න ඕනේ. මේක සුළු කරගත්තොත් මෙයා එහා පැත්තට දාගන්න පුළුවන්. ඒකට m2g මෙතනින් එනවා ධන මෙතන m1 m2 ඍණ m2 වර්ග වතාවක් g. හරි මෙතන එන්නේ m1 ධන m2. මේකෙන් සුළු කරලා බලන්න. මෙතන m1 වතාවක් m2g කියලා ඒ පොදු හරය ගන්නකොට ආයෙ මේ m2 ගෙන් වැඩි වෙනවා. ඒතර m2 වර්ග g කියලා එනවා. ඒතර මෙතන ධන m2 වර්ග g එකක් තියෙනවා. මෙතන ඍණ m2 වර්ග g එකක් තියෙනවා. g ගෙන් මේ දෙන්නා වැඩි වෙනවනේ. මෙයාවයි වැඩි වෙනවනේ. එතකොට ධන m2g m2 වර්ග g වලට ඍණ m2 වර්ග g කැපිලා යනවා. ඉතුරු වෙන්නේ m1 m2g එකක් මෙතන ඉතුරු වෙනවා. මෙතනත් m1 m2g එකක් ඉතුරු වෙනවා. අවසානයේ ටෙන්ෂන් එක එනවා. ආත තියෙනවා. 2 m1 m2g බෙදීම m1 ධන m2 කියලා එනවා. ඒකට අපිට තන්ත්‍රය ආතතිය හිතා ගන්න පුළුවන් ස්කන්ධ දෙකේ ගුණිතයේ දෙගුණ බෙදනවා ස්කන්ධවල එකතුවෙන් ඒ අනුපාතය වැඩි කරනවා ගුරුත්වජ ත්වරණය. අන්න එහෙම මතක තියාගන්න පුළුවන් ළමයි ඒකට ටෙන්ෂන් එක ගන්නත් පුළුවන්. ඒ හින්දා එහෙම අවුලක් නැහැ. එතකොට දැන් මේ ගාන කිව්වේ ළමයි දුනු තරාදියේ දැක්වෙන පාඨාංකය. දුනු තරාදියේ දැක්වෙන පාඨාංකය තමයි ළමයි T නෝට් කියලා කියන්නේ. පද්ධතියේ T නෝට් කියලා කියන්නේ මේ කප්පි පද්ධතිය නිශ්චලයිනේ. කප්පි පද්ධතිය චලනය වෙන්නේ නැහැ. මේගොල්ලෝනේ කප්පි පද්ධතිය මත චලනය වෙන්නේ. ඒක කප්පි පද්ධතිය නිශ්චල නිසා උඩට තියෙන බල පල්ලෙහා තියෙන බල වලට සමාන වෙනවා. ඒක T නෝට් කියලා කියන්නේ දෙකයි. මම T හොයාගත්තා නම් මේ අපිට දුනු තරාදියේ පාඨාංකය හොයාගන්න පුළුවන් ඒ වගේ දෙගුණයක් කියලා. T වගේ දෙගුණයක්. දැන් එහෙනම් මේ ඔස්සේ අපිට T ගේ අගය හොයන්න පුළුවන්. T කියලා කියන්නේ ස්කන්ධ දෙකේ. ආදේශ කරන මේක ආදේශ කරන ස්කන්ධ දෙකේ ගුණිතය. ස්කන්ධ තියෙන 6යි 2යි. 6යි 2යි එකතුව ගත්තොත් 6 ධන 2 වතාවක් g. ඒ කියන්නේ 10යි. මේක සුළු කරගත්තොත් මෙතන එනවා උඩින් එනවා 24යි. 6 වරක් 2 24යි යටින් එනවා 8යි. 24 බෙදීම 8 කියලා කියන්නේ 3යි. 3 වැඩි කිරීම 10 කියන්නේ 30යි. එහෙනම් t ගෑගේ ඉන්නේ 30යි. t 30යි කියන්නේ t නෝට් කියලා කියන්නේ 2 වැඩි කිරීම 30ක් කියලා එනවා. ඒ කියන්නේ 60යි නිව්ටන්. නිව්ටන් තරාදියක් නම් 60යි නිව්ටන් කියලා පෙන්නයි. ස්කන්ධය පෙන්වන තරාදියක් නම් ස්කන්ධය පෙන්නයි මෙතනදී m නෝට් විදියට 6යි කිලෝග්‍රෑම් විදියට. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට අපේ පිළිතුර වෙන්න ඕන ළමයි කිලෝග්‍රෑම් 6යි. ඒතර පස්වෙනි එකට උත්තරේ 4 කියලා එන්නේ. හරිද? m නෝට් 6යි කිලෝග්‍රෑම් කියලා එනවා. නමුත් අපි හිතමු දැන් අපි අර අවස්ථාවට යනවා මෙතනදී t නෝට් පෙන්නුවා නම් අපිට 60යි කියලා නේද? චලනයේ නොවන අවස්ථාවේ. ත්වරණයේ ශින්න වෙන අවස්ථාවේ t නෝට් ලැබුවා නම් ඉන්නේ 6යි 2යි. ඒ කියන්නේ ඔක්කොම 80යි නිව්ටන් කියලා තමයි පෙන්නන්නේ. මෙතනින් 6යි මෙතනින් 2යි නේද? 6යි 2යි 8යි 8 වැඩි කරනවා 10යි 80යි නිව්ටන්. නිශ්චලව තිබුණා නම් 80යි නිව්ටන් කියලා එන්නේ. කප්පිය මත ත්වරණය වෙනකොට ඒක අඩු වුණා 60 දක්වා. තේරුණාද? එතකොට බලන්න ස්කන්ධය මේ තුනුතරාදී පාඨාංකය වෙනස් වෙලා තියෙන අඩු වෙලා තියෙනවා. පද්ධති මත ත්වරණය වෙච්ච නිසා. 60යි නිව්ටන් කියලා තමයි එන්නේ. එහෙම නොවුණා නම් 80යි නිව්ටන් කියලා තමයි පෙන්නන්නේ. බලන්න කොච්චර අපි දේවල් දැනගන්නවද මේ පොඩි ගානක් වුණත් හදනකොටනේ අපි නොහිතන දේවල් කොච්චර දේවල් අපිට දැනගන්න පුළුවන් වෙනවා. අපි කවදාකවත් හිතුවේ නැහැ එහෙම කතාවක් නේ. ෆිසික්ස් කරනකොට අපිට ওই වගේ දේවල් හිතන්න පුළුවන් වෙනවා. දැන් මම එහෙනම් කරා 1984 ප්‍රශ්නය. 84 ප්‍රශ්නයට ගියොත් මේ වගේ හිතන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දීලා ඇත්තේ ඔයගොල්ලන්. හරිද? බලමු. ඒකේ මම 6 වෙනි ප්‍රශ්නේ විදිහට තෝරගන්නවා. හරි? රූප සටහනේ පෙනෙන ආකාරය. නම්බර් මගින් මෙහෙම සෙට් එකක් තියෙනවා. ඕකි සෙට් එකක් ගන්න මෙහෙම තියෙනවා. එක් බලයකින් ඇදගෙන. හරි? මම රෝඩ් දාලා තියෙනවා.
දැන් කියනවා මේ සර්ව සම ට්‍රේලර් මේ කොහොම ට්‍රේලර අදිනවා මෙන්න මේ බලයෙන් 2.1.5යි 10යි 3යි නිව්ටන් බලයකින් අදිනවා. එතකොට දම්බැල් සර්ව සමද එකෙක් දම්බැලෙහි ස්කන්ධය ට්‍රේලරේ ස්කන්ධයෙන් 10න් එකක්ද නම් දැන් ඔන්න මේ කතන්දරේ මම ඔයගලන්ට විශේෂයෙන් කියලා දුන්නේ නැහැ ළමයි. හරිද? විශේෂයෙන් කියලා දුන්නේ නැහැ. දැන් මේ ගානෙන් මේ ගාන මේ වීඩියෝ එක බලනවෙන් තමයි එතකොට නිව්ටන් නියම හොඳටම තේරෙන්නේ දැන්. නිව්ටන් නියම යන එකේ මේ තන්තු වල ස්කන්ධයක් තියෙනකොට මොකද වෙන්නේ කියන එක දැන් ඔන්න මම කියලා දෙන්නම්. දැන් ළමයි තන්තු වලට ස්කන්ධයක් තියෙනවා. ඒකෝර අපි ගත්තොත් ට්‍රේලර් එක ස්කන්ධය කැපිටල් M කියලා ගත්තොත් එක එක ස්කන්ධය කැපිටල් M මේ තන්තුක ස්කන්ධය M බෙදීම 10ක් කියලා ගන්න වෙනවා අපි. ඒ තන්තුක ස්කන්ධය හැම වෙලේම M බෙදීම 10ක් වෙනවා. ඔන්න ඔය. තන්තු 3යි නේද? හරිද? බෙදීම 10. මේක තන්තුවක් නෙමෙයි. මෙතන තන්තුවක් නෑ. මේවා සම්බන්ධ කරලා තියෙන තන්තු වලින් කියලා තියෙනවා. හරි? එතකොට නම් ට්‍රේලර් 1 2 අතර ඇති ධම්මලෙහි දෙවන ට්‍රේලරයට සම්බන්ධ කර ඇති කෙළවරේ ආතතිය T දෙනු ලබන්නේ කියලා යනවා. දර්ශන බලයන් නොසලකා. ට්‍රේලර් 1 2 ට්‍රේලර් 1 2 කියන්නේ මේක තමයි එක ට්‍රේලරේ 2 3 4 1 2 හරිද? ඒක බලන්න 1 2 අතර ඇති ධම්මලෙහි දෙවන ට්‍රේලරයට සම්බන්ධ කර ඇති කොටසේ කෙළවරේ ආතතිය. ඒ දෙවන ට්‍රේලරයට සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මෙතන. අන්න එතන ආතතිය හොයන්න කියලා එකයි. ඒත් මම මේ පද්ධතිය වෙන් කරලා මම මෙතනින් එහෙම වෙන් කරලා ගලවලා ගත්තොත් එහෙම එතකොට මෙන්න මෙහෙමයි එන්නේ. පද්ධතිය මෙන්න මෙහෙමයි. ගලවලා වෙන් කරලා ගත්තා නම් මේ ටික මෙහෙම ඇදෙනවා. එතකොට මේ තන්තුවෙන් මෙයාට ආතතියක් දෙනවා මේ දිශාවට P කියලා මම මේ කෑල්ල ගලවලා ගන්නවා. මේ තන්තුවත් එක්ක මේ ස්කන්ධය ගලවලා ගත්තොත් එතන මෙයා M බෙදීම 10යි මෙයා M කියලා එනවා. හරිද? එතකොට මෙතන ආතතිය ඉන්නේ මේ පැත්තේ. T කියලා. ඔන්නමයි. මම කියන එක තේරෙනවද? ඉතින් මම මේ වෙන් කරලා මේ දෙන්න මේ පද්ධතිය කොටස මෙහෙට ගන්නවා මේ කොටස මෙහෙම ගන්නවා. ඒ T එක තමයි හොයන්නේ. ඔන්නමයි. හරි. දැන් අපිට සිදු වෙනවා ළමයි. වෙනම මේගොල්ලන්ට F සමාන M දාන්නත් සිදු වෙනවා T හොයන්න ඕන. ඒ වගේම තමයි පද්ධතිය පොදු තොරණේ හොයාගන්නත් වෙනවා. ස්කන්ධය කොච්චරද කියලා දීලා තිබුණේ නෑ මේ මෙච්චරයි ස්කන්ධය අපිට ගන්න කියලා දීලා තිබ්බේ. ස්කන්ධය මම කියන කැපිටල් M ලෙස ගත්තා. ඕන පැත්තක ලියන්න පුළුවන් නම් MCQ වල එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම පද්ධතියටම දානවා. පද්ධතියටම F සමානයි M දානවා. මම ලියනවා. පද්ධතියටම F සමානයි M. එන මේ පද්ධතිය හිතන්න තමයි. මෙතන තන්තුවක් නැහැ. මම ආයෙ නැවත කියන එතන තන්තුවක් නැහැ. ඒ සම්බන්ධ කරලා තියෙන දැනෙන අදිනවා කියලා තමයි තිබ්බේ. හරිද? එතන එහෙම තන්තුවක් නැහැ. වලින් අදිනවා. හරි. එතන නිකන් අපි කරන ලොක් එකක් පොඩි මේ අල්ලුවක් වගේ දෙන අල්ලුවෙන් ඇදගෙන යනවා කියලා හිතන්නකො F බලයක් දෙනවා කියලා නේ. හරි. එහෙමනම් ළමයි මෙතනට F සමාන M දානකොට 2.1.5යි කියලා එනවා. 10යි 3යි ඉදිරියට තියෙන බලය. මේ ඇතුලේ තියෙන තැනින් තැනට ආතතිය වෙනස් වුණත් ළමයි මේ හැම තැනකම ගත්තොත් මේ T-ට මේ T තියෙනවා. අභ්‍යන්තර බලනේ පද්ධතිය ඇතුලේ තියෙන බලනේ ඔක්කොම කැපිලා යනවා. තැනින් තැනට ආතතිය වෙනස් තමයි. අපි කලින් කියලා දුන්නා ළමයි කප්පි පද්ධතියක් යනකොට සැහැල්ලු සුමට තන්තු වල ආතතිය එකම විදියට ගන්න පුළුවන්. හැබැයි තන්තුවේ ආතතිය වෙනස් වෙනවා. කප්පි මතින් යන තන්තුව සැහැල්ලු නැති වෙලා ස්කන්ධයක් තිබුණා. ඒක අපි සඳහන් කරා අර මුලදිම ආතතිය සම්බන්ධව සාකච්ඡා කරනකොට මේ වීඩියෝස් කියලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතන. හැබැයි ඒ වලින් ගානක් ඇදුවේ නැහැ. දැන් තමයි හදන ගාන ඔයගොල්ලෝ දකින්නේ. එතකොට තමයි තනින් තනට ආතතිය වෙනස්. නමුත් තන්තු වෙන් කරලා ගත්තාම ඒකට සමාන නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ක්‍රියා ප්‍රතික්‍රියා තියෙන නිසා පද්ධතියම ගන්නකොට අභ්‍යන්තර බල ඔක්කොම කැපිලා යනවා. ඒකට ප්‍රතිවිරුද්ධ බලයක් හැම වෙලේම තියෙනවා. නමුත් මේ බලයට ප්‍රතිවිරුද්ධ බලයක් නැහැ. මෙයා බාහිරින් දෙන බලයක්. නේ? හරි. එතකොට ඒක 2.1.5 කියලා ගන්නකොට මේ බලය විතරයි තියෙන්නේ. පද්ධතියේ මුළු ස්කන්ධ දෙනවා m ලා 4යි 4යි m ධන m බෙදීම 10යිලා 3ක් තියෙනවා. මේක තුනෙන් වැටෙනවා. ත්වරණේ A. හරි. දැන් මේක අපි හොයමු. මේක හොයන්න තමයි ඕනේ. මෙතනින් අපි සිම්පල් ඒව උක්ත කරලා ගත්තොත් එනවා 2150 බෙදීම මේක පොදු හරය ගත්තොත් 43යි බෙදීම 10යි. කොහොම තමයි. ඒ කියන්නේ 21500 බෙදීම 43යි. 43 215 කපන්න පුළුවන්. එතන කැපෙනවා මේ 5න් කැපෙනවා 5යි. එතන එනවා 500 බෙදීම m කියලා. තියෙන සුළු කළා තියාගන්න. හරි. ඒක ලේසි ඒක. දැන් ඔන්න පොදු තොරණය හොයාගත්තා. නමුත් මම හොයනවා ටෙන්ෂන් එක මේ t එක. මම එතකොට කරන්නේ ළමයි මෙන්න මේ පද්ධතියට විතරක්
f සමානයි m දාන්න. හැබැයි හරියට බල ටික ලකුණු වෙන්න ඕනේ. මේ පැත්තට කැපිටල් F එක තියෙනවා. මෙයා මේ පැත්තට කැපිටල් F එක තියෙනවා. ඒතර මෙයා ගමන් කරන්නේ සිම්පල් ලෙවලින්. ඒ වගේ මේ පද්ධතියත් හැම ඕනම කෑල්ලක් ගත්තොත් ඒ හැම කොහොම සිම්පල් ලෙවලින් මේ කොටසත් දැන් සිම්පල් ලෙවලින් යනවා. මේ කෑල්ල වෙන කරලා ගත්තොත් ඒ කොටසත් සිම්පල් ලෙවලින් ඉදිරියට ගමන් කරනවා. ඒතර මම දාන්නේ මේ පද්ධතිය. මෙන්න මේ පද S1 කියලා ඉදිරියෙන් තිබිච්ච මේ කන්තෝ සහිත මේ එක ට්‍රේලරයක් සහිත කොටස. මෙතනින් මේ අපි කියන්නේ පළමු ට්‍රේලර් එක කියලා ගත්තොත් පළමු ට්‍රේලර්. මෙතනින් වෙන් කරන්න කිව්වනේ ගානදී අපි. එහෙනම් මෙයාට f සමාන m දාන ඉදිරියට. තාපු ගමන් බලන්න කැපිටල් F ඉදිරියට තියෙනවා. පිටිපස්සේ තියෙනවා ටෙන්ෂන් එක T එක තමයි හොයන්නේ කිව්වේ. පද්ධතිය මුළු ස්කන්ධයෙන්නේ m ධන m බෙදීම 10යි. මොකද තන්ත්‍ර ස්කන්ධයත් n ඕනේ නම. පැහැදිලිද? එතකොට ඉදිරියට තියෙන තොරණය සිම්පල් A කියලා එනවා. හොඳයි. එතකොට දැන් මෙතන සුළු වුණොත් තියෙන්නේ 11යි m බෙදීම 10යි. සිම්පල් A ගේ උත්තර ලියනවා 500 බෙදීම කැපිටල් A. m ට n කැපෙනවා 10ට 10 කැපෙනවා. බිඳුවක් කපලා දාන්න පුළුවන්. එතකොට එන්නේ මෙතන 550යි සුළු කරපුවා. මේ 11ට 50 කියන්නේ 550යි. f ඍණ t. f ඍණ t. f අපි දන්නවා 2150යි. 2150යි. එතකොට මෙතන එනවා මේ පැත්තෙන් සුළු කරගත්තොත් 2150 ඍණ t සමානයි 550යි. ඔහොම තමයි. දැන් t වම මෙහා පැත්තට ගෙනිච්ච ධන වෙනවා. හරි. මේ පැත්තට ගේන. ඒතර t මෙහා පැත්තට ධන වෙනවා. t සමානයි 550 මෙහෙට ඍණ වෙනවා. 2150යි 550 කරු කරන්න ඕනේ. ඒ කියන්නේ 1600යි කියලා තමයි ටෙන්ෂන් එකේ. කේබල් එකේ ටෙන්ෂන් එක නවා ළමයි වෙලාවේදී 1600යි. පිළිතුර 1600 පිළිතුර කියන්නේ 6ට උත්තරේ 2 ලෙස ලැබෙනවා. 1.6යි 10 3 කියලා දෙන්නේ. ඒක තමයි උත්තරේ. පැහැදිලිද? අන්න මේ විදිහට අපිට හිතලා හදලා ගන්න පුළුවන් ගණන් හිතන්න පුළුවන් නම් නේ. හිතන්න පුළුවන් නම් අපිට කොච්චර දේවල් කර හැකිද? හරි මම එහෙනම් යනවා තමයි ඊළඟ ප්‍රශ්නේ මම තෝරගන්නේ 1985. 85 ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ විදිහට තෝරගන්නවා. දැන් ප්‍රශ්න 6යි තාම සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? හොඳයි. එහෙනම් මෙතනදී මම ගන්නවා මෙතන v වේගයෙන් ගමන් කරන වායු අණුවක් අංශක 60ක පතන කෝණයකින් යුතුව පෘෂ්ඨයක් සමග ගැටි සමාන කෝණයකින් පරාවර්තනය වේ. වායු අණුවේ සම්පූර්ණ ගම්මිතා වෙනස් වෙනවා. අපි මේක හදලා තියෙනවා. හරිද? මෙන්න ඇවිල්ලා හරිද 60කින් වදිනවලු තිරසට දෙන්න කියන්නේ අංශක 60 කියන්නේ පතන කෝණයකින් පතන කෝණය කියලා කියන්නේ සිරසත් එක්ක තියෙන කෝණය අංශක 60කින් පතන කෝණය කියලා කියන්නේ ඒකයි හරිද සිරසත් එක්ක මේ ඇවිල්ලා වදින වේගයත් එක්ක දිශාව ඒ පෙන්නන කෝණය තමයි අංශක 60 සිරසත් එක්ක තියෙන කෝණය පතන කෝණය අංශක 60යි හරි නැවත ඒ කෝණයෙන්ම කොලා පනිනවලු අංශක 60යි එතකොට අපි මේක කලිනොත් හදුවා ළමයි ගම්මිතා වෙනස් වීම හරි එයාගේ ස්කන්ධය දීලා තියෙන සිම්පල් එක. හරි වේගය දීලා තියෙන එතකොට v වේගයෙන් යනවා v වේගයෙන්ම යනවා එච්චරයි. ඒක සම්පූර්ණ ගම්මිතා වෙනස් වීම හොයන කෙනෙක් කි දැන් මේක හදලා තියෙන නිසා අපි මේක හැදුවා විභේදනය කරගන්න කියලා නේ. විභේදනය කරද්දී මේ අංශුව මේ පැත්තට එනවා v cos 60කින්. මේ පැත්තට එනවා v sin 60කින්. ඒ කියන්නේ මෙයාව දෙපැත්තට විභේදනය කරනවා. මෙයා v cos 60කින් එනවා මේ පැත්තෙන් අත සම්මතකේ v sin 60කින් එනවා. යන්නේක ගත්තොත් මේ පැත්තට එනවා v cos 60කින් මේ පැත්තට යනවා v sin 60කින්. එතකොට තමයි අපි ගත්තොත් සිරස්ව තියෙන සංරචකේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලත් නැහැ විශාලත්වය වෙනස් වෙලත් නැහැ. එතකොට අපි ගන්නවා මේ සිරස්ව තියෙන මේ තලයේ දිගේ තියෙන දිශාවේ ගම්මිතා වෙනසක් උනේ නැහැයි කියලා. අවසන් ගම්මිතාවේ දිශාවට මේ විශාලත්වයම මුල් ගම්මිතාවේ දිශාවේ විශාලත්වය සමාන වෙලා තියෙනවා. ඒ නිසා මේ සංරචකයේ ගම්මිතා වෙනසක් වෙන්නේ නැහැ. වෙන්නේ එකම දේ මෙයයි. v cos 60න් ආවා ආය නැවත ඒ වේගෙම පොළාපයින්. ඒ සංරචකයේ ගත්තොත්. හරි. මේක අපි හදලා තියෙනවා බලන්න පළවෙනිම වීඩියෝ එක බලය සම්බන්ධව ගම්මිතාව යටතේ. මේ වීඩියෝ එක බලන්න මම මේක පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අවසන් ගම්මිතාවය වෙන්නේ mv cos 60 මේ දිශාවට අඩු කරනවා මුල් ගම්මිතාවේ mv cos 60 මේ පැත්තට. ඒතර මේක තමයි ගම්මිතාව වෙනස. මේක සුළු කරපුවාම වෙන්නේ ළමයි. දැන් දිශාවල් දෙකකින් සුළු කරන්න බෑනේ. මෙයා මේ පැත්තට හරවන ධන වෙනවා. එතකොට එන්නේ 2යි mv cos 60යි. cos 60 කියන්නේ භාගයයිනේ. භාගය ආදේශ කරපු ගමන් ඔයගොල්ලෝ දන්නවා මෙතන දෙකට දෙක කැපිලා කියලා උත්තරේ එන්නේ mv කියලා. ඒක දන්න ළමයා ස්ථනික උත්තරේ mv කියලා ගන්නවා. පුහු ළමයා පිළිතුර ගන්නවා. හරි? එහෙනම් මේකේ පිළිතුර ලැබෙන්න ඕනේ හතට උත්තරය 3. දැන් ඒසියෙන් ගන්න පුළුවන් නේ. මම හිතන් තෝරගන්නවා 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මම දෙන්නේ ඒතර 1986. මේ අපි 85 නේ හැදුවේ. 86 ප්‍රශ්නේ තෝරගන්න. ඒකෙදි හොඳ ගාණක් කියන්නේ ළමයා. මේවයි. හිතියක් තියනවලු
සිරස් සුමට තිරස් මේසයක් මන් දෙනවා. සුමටෙන් ඝර්ෂණය නැහැ. හරි. එතකොට කුට්ටි ස්කන්ධය දිනනවා 950 ග්‍රෑම්. කිලෝග්‍රෑම් කරගන්න පුළුවන් 9.95 කිලෝග්‍රෑම්. එතකොට උමගක් කරා කුට්ටිය තුල ඇති උමගක් කරා 50 ග්‍රෑම් සයිස් ස්කන්ධයක් මෙන්න වේගින් එනවා. හරි. වේගය 50 ms ශ්‍රේණි එකයි. හරිද? අනේ sorry 10 ms ශ්‍රේණි එකයි. ස්කන්ධය තමයි 50. ස්කන්ධේ ග්‍රෑම් 50යි. ග්‍රෑම් 50 ස්කන්ධයක්. එවිල්ලා ඔන්න දැන් මොකද වෙන්නේ? අංශු උඹගේ AB සිරස් කොටස තුලින් ගමන් කර B ලක්ෂයේ ගැටි. හරි. මේ ඇතුලෙන් එනවා නේද? මෙන්න ඇවිල්ලා B ලක්ෂයේ ගැටෙනවා. හරිද? එතකොට ගැටීමෙන් පසුව B රැඳී පවතී. කියන්නේ නිශ්චල වෙනවා කියලා කියන්නේ. අංශුවක් ලී කුට්ටියත් අතර ඝර්ෂණය නොමැති නම් ලී කුට්ටියේ ප්‍රවේගය වෙනුවෙන් ගැටුණට පස්සේ මේ දෙන්නම ගමන් කරන්න පටන් ගන්නවා. නිශ්චලව නෙතිුනේ. දැන් මේක ඇතුලේ තියෙන බින්දියෝ දැන් මේ ස්කන්ධය වල වැටිලා දෙන්නම පොදු ප්‍රවේගයකින් ගමන් කරනවා. ත්වරණයකින් නේද? දැන් මෙතන ඒ කියන්නේ මේ නොකිය කියන්නේ රේඛීය ගම්මිතා සංසිති නියමයේ යොදන්න කියන එක තමයි කියන්නේ. ඒක රේඛීය ගම්මිතා සංසිති නියමයේ යොදන්න නම් බාහිර බලපෑම් තියෙනවා. බාහිර බල තියෙනවා. නැහැ. බාහිර බල නැහැ. මොකද්ද නැත්තේ? මෙතනදී සුමට පුෂ්ඨයක් වල තමයි මේ පද්ධතියම තියලා දෙන්නේ. ඒක බාහිර බල නැහැ, ඝර්ෂණ බල නැහැ. ඊළඟට ඇවිල්ලා වදිනකොට ගම්මිතා වෙනසක් වෙනවද? මේ කුට්ටිය ඇවිල්ලා මේ අංශු ඇවිල්ලා වදිනවා. වදිනකොට තමයි එතනදී ගම්මිතා වෙනසක් වෙනවද? වැදීම නිසා. වැදීම නිසා ගම්මිතා වෙනසක් වෙනවද? ඒක මුකුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇවිල්ලා ස්කන්ධේ නිකන් මෙයාගේ එකපාර ඇවිල්ලා දෙන්න එකට යනවා වගේ දෙයක් තමයි මෙතනදී සිදුවෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? හරි. එහෙම කියන්නේ මෙන්න මේ කතාව නිසා. ප්ලේන් එක ගියාට පස්සේ විස්තරය කියන්නේ. හරි. එහෙම කියන්නේ හේතුව තමයි මේ අංශුව මෙහෙම ඇවිල්ලා මේ කර්ව් එකෙන් පල්ලෙහාට ඇවිල්ලා වදිනකොට එයා ඇවිල්ලා මෙන්න මේ අපි හිතමු V නෝට් වේගෙන් වැදුණයි කියන්නේ. වැදිලා නැවත කොලා පැනීමක් හරි වෙන්නේ නැහැ. නැත්නම් වේගයේ අවසානයේදී බිඳුවයි කියලා කියනවනේ. මෙතන බිඳුවයි කියලා. එතන මෙතනදී ගම්මිතා වෙනසක් වෙනවා. ඒ ගැටුමේදී සිදුවෙන ගම්මිතා වෙනස මේ පද්ධතියේ ගම්මිතා වෙනස් වීමට බලපෑමක් කරන්නේ නැහැ. හරිද? මේ අභ්‍යන්තර සිදුවෙන දේ මෙතනට බලපෑමක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ළමයි. හරි. මේකට හේතුව වදිනකොට මෙතන ගම්මිතා වෙනස සිදුවෙන්නේ සිරසට. අපි කියන්නේ තිරසරනේ. ඒතර මේ සිදුවෙන වේගයේ ශුන්‍ය වීම බලපෑමක් වෙන්නේ නැහැ. මේ ගම්මිතා වෙනසෙන් බලපෑමක් වෙන්නේ නැහැ පද්ධතියේ තිරසට. හරිද? ඒතර අපි ඊට නිකන් හිතන්න පුළුවන්. මෙයා V10 ms වේගකින් ආවා. ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා එකපාර පික්සුනා ස්කන්ධයත් එක්ක ඊට පස්සේ දෙන්නම මේ අදාළ වේගෙන් යන්න පටන් ගන්නවා. අන්න එහෙම ගන්න පුළුවන්. අභ්‍යන්තරයේ සිදුවෙන ප්‍රවේගය අඩු වෙලා බිඳුව වෙලා මෙන්න මේ වේගයට එනවා කියන කතන්දරේ අපිට එතනදී හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමද මෙයාගේ එහෙම උනේ අභ්‍යන්තරේ කොහොමද බලපෑම් කරේ? ඒ වගේ අපිට හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක සිරස් ඇවිල්ලා වදින්න විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා ස්ලෝ වෙලා මෙතනදී මේකට සාපේක්ෂව නිශ්චල වෙනවා. නමුත් පද්ධතිය පොදුවේ පොළොවට සාපේක්ෂව v වේගෙන් ගමන් කරනවා. හරිද? අපි බලමු එහෙනම් දැන් මේ වේගය අංශුවේ වේගය අවසානයේදී කීයක් වේද කියලා? 10න් යනවා. අවසානයේදී බලමු අංශුවේ වේගය කීයක් දෙන්නේ කියලා නේ. එහෙමනම් මම පද්ධතියටම දානවා රේඛීය ගම්මිතා සංසිති නියම. සංසිති නියමයේදී. එතකොට ගැටුමට පෙර මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. හරි? ගැටුම මෙතනදී සිදු වෙන්නේ. ගැටුමට පෙර මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. මෙයාගේ 10යි. එහෙනම් ග්‍රෑම් 50 වැඩි කිරීම 10 ධන ග්‍රෑම් 950 වැඩි කිරීම බිඳුව. ප්‍රශ්නයක් නෑ ග්‍රෑම් වලින් දාගන්න එක දෙපැත්තම ග්‍රෑම් වලින් දාගත්තම කැපිලා යනවා. පද්ධති ස්කන්ධ එකතු වෙනවා. එතකොට ග්‍රෑම් 1000ක් වෙනවා. පොදු ප්‍රවේගය v කියලා. එතකොට සුළුනාමෙන් මෙතන 500යි. මෙතන ඉන්නේ 1000යි. වේගය එනවා ළමයි. 0.5 ms ශ්‍රේණි එක. බලන්න කොයිතරම් වේගය අඩු වෙලාද. අංශුවට තිබු ග්‍රෑම් මේ 10 ms ශ්‍රේණි එකක ප්‍රවේගයක්. නමුත් ඇවිල්ලා මේ ගැටුණට පස්සේ ළමයි එයා නිශ්චල වෙන්නේ නැහැ. හරිද? ගැටුණට පස්සේ මේ ස්කන්ධයත් ඇදගෙන යනවා 0.5 ms ශ්‍රේණි එක කුඩා ප්‍රවේගයකින්. පැහැදිලිද? පද්ධතිය ප්‍රවේගය ඔච්චර අඩු වෙනවා. පද්ධතියකින් ස්කන්ධයත් අඩු වෙලා තියෙනවා නේ. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් තමයි දී කුට්ටිය ප්‍රවේගය අපිට උත්තරේ එක විදියට 0.5 ms ශ්‍රේණි එක. දී කුට්ටිය ප්‍රවේගය. හරි. ඒ වගේම මම එහෙනම් තෝරගන්නවා දැන් 1988 ප්‍රශ්නේ. ඒ කියන්නේ 9 වෙනි ප්‍රශ්නේ. 1988 ප්‍රශ්නේ තෝරගන්න. හරිද ළමයි? දැන් අපි හදපු මේ 8 වෙනි ප්‍රශ්නේ
ඒකේ අන්දරයක් තියෙනවා ඇඟිල්ල ගැටෙනකොට සිදුවන ගම්මිතාවේ අභ්‍යන්තර සිදුවන ගම්මිතාව වෙනස ඔය සම්බන්ධ මම මේ පොඩි ගානක් හදලා තියෙනවා තමයි මේ වීඩියෝ සෙෂන් එක කරන්න කලින් මුල්ම දවස්වල වගේ යාන්ත්‍රික විද්‍යාවේ මේ අමාරු ගැටලුවක් හදමු කියලා පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඕනනම් බලන්න මේ වගේ ගානක් හදලා දෙනවා මම හිතන්නේ. මේක ඕනනම් ඔයාලට බලන්න පුළුවන්. හරි. තවත් වැඩිපුර දේවල් ටිකක් ඒක ඉගෙන ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. 9 වෙනි එකේ කියන්නේ මෙහෙම දැන් ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වාහනයක් පිරස්පාරයක් දිගේ මෙහෙම 20 ms වේගයෙන් ගමන් කරනවා. ඒතකොට කියන ඇක්සලරේටර් මුදා හැරීම විට තත්පර 5කදී වේගය 10 ms එක දක්වා අඩු වෙනවා කියලා කියනවා. එතනදී අපිට මන්දනය වෙනවා කියලා ගන්න පුළුවන් කාලය දීලා දෙනවා. v සමාන යුදනේටි දැම්මොත් අපිට ගන්න පුළුවන් ළමයි මන්දනය කොච්චරද කියලා නේ. රයිට්. එතකොට එනවා වාහනය මත ක්‍රියා කරන සුද්ධ ප්‍රතිරෝධී බලය. ඉතින් ළමයි එක ගානේ හදන්න දෙයක් නෑ. හරිද? මම රූපතරාණාවක් අඳින්න. u තිබුණේ 20ෙන්. වේගය අඩු වුණේ කීයට? 10කට. කොච්චරද කාලේ? 5/5. මන්දනය හොයාගන්න බැරිද? v සමාන යුදනේටි දාන්න. බිඳුවයි 20න් ගියේ ඒ දන්නේ 5යි. මෙතන එහෙනම් එනවා ඒ කියන්නේ ඍණ අවසන් ප්‍රලි 10යි නේ බිඳුව එන්නේ 10යි. ඒතර එනවා මෙතන 10න් දෙකෙන් බෙදුනහම ඍණ 2යි ms ඍණ 2යි. මේක තමයි මන්දනය. හරිද? එතකොට මේක මන්දනය වෙනකොට අපිට දාන්න පුළුවන් සුද්ධ ප්‍රතිරෝධී බලය වෙන f සමාන m දානකොට ප්‍රතිරෝධී බලය ඍණ f කියලා එනවා. මොකද වාහනේ යනකොට මේ පැත්තට ඝර්ෂණ බලය තියෙනවා මේ පැත්තට මන්දනය වෙනවා. ඔච්චරයි ප්‍රතිරෝධී බලය තිබෙන්නේ. හරි. එතකොට දැන් පාරෙන් ඇති වෙන ඝර්ෂණ බලය විතරයි තියෙන්නේ. මෙයාට වාද ප්‍රතිරෝධයක් ගැන මොකුත් කියලා නැහැ. ඒතර ස්කන්ධය මෙයාගේ කියලා තියෙන ළමයි 1000යි. ඒතර මන්දනය ඍණ 2යි කියලා දාන්න පුළුවන්. ඍණ කැපිලා යනකොට මෙතන එනවා 2000යි නිව්ටන්. මනසින් උනත් ගන්න පුළුවන් උත්තරයක්. මම ඉතින් හදලා දෙන්නවට 9ට උත්තරේ 3 විදියට හම්බ වෙනවා. මේ 1988 මුල් හරියට වගේ දෙන්න ඇති මේ ගාන. ඉතින් ඉතින් ගන්න දෙයක් නෑ මේකේ. හරි? දැන් මෙයා පොඩි ගණන්. අපි හදපු ගණන් එක මේ බලනකොට මේවා ඉතින් අප්පර ගානෙන් උත්තර ගන්න පුළුවන් ගණන්. 10 වෙනි ප්‍රශ්නයත් අපි හදලා බලමු. මේක 1988. දැන් මේ මැදක් හරියට වගේ වෙනකොට ඉතින් මේ ගාන දෙන්නේ. ස්කන්ධය 30 කිලෝග්‍රෑම් වූ ළමයේ ගසක අත්තකින් එල්ලෙන ලණුවක් දිගේ 6 ms එක ත්වරණයකින් පහළට ලිස්සායි කියලා කියනවා. ඌ පහළට බහිද්දී අත්ත මත එදෙන ඇදීම වුණේ. මෙතන අත්තක් තියෙනවා. හරි? මොන තන්තුව තියෙනවා. මේ ළමයා මෙහෙම මේ තන්තුව අල්ලගෙන පල්ලෙහාට බහිනවා. හරි? මේ ළමයාටත් තියෙනවා මම හිතන්නේ මේ බරක් නේද? බලමු ළමයාට තියෙනවා බර 300යි නිව්ටන්. ස්කන්ධය 30 කිලෝග්‍රෑම් නිසා. එතකොට ළමයා මත එදෙනවා මේ ඉහළට T ආතතිය. තන්තු මත T ආතතිය ළමයා මත දෙනවා. තන්තු මත පල්ලෙහාට T එකක් ඇති වෙනවා. ඒක තමයි ගහ මත ඇති වෙන ආතතිය වෙන්නේ ඒක. එතකොට ළමයා මත T එකක් උඩට දෙනවා තන්තුව මත T එකක් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ ගහ මත ඇති කරන පල්ලෙහාට T එකක්. හරි? ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් හිතන්න දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ ළමයා තන්තුව දිගේ ලිස්සලා යනවා නම් කෙනෙකුට තර්ක කරන්න ඕන. ඇයි මේ ළමයා තන්තුව දිගේ ලිස්සලා පල්ලෙහාට වැටෙනවා නම් කොහොමද තන්තුවෙන් ආතතියක් ළමයාට එන්නේ? ගන්න බෑනේ ලිස්සලා වැටෙනවා. ඉතින් ලිස්සලා වැටෙනවා නම් ළමයා නිදහසේ වැටෙනවා. නිදහසේ වැටෙනවා කියන්නේ ගුරුත්වය ත්වරණයෙන් වැටෙනවා. ඒ කියන්නේ 10යි ms නේ දෙකට ත්වරණයෙන් වැටෙනවා. මේ ගානේ කියනවා ළමයා වැටෙන්නේ ලණුව දිගේ පල්ලෙහාට 6යි ms ඍණ 2ක ත්වරණයකින් කියලා කියනවා. ඒ කියන්නේ ළමයා නිදහසේ නෙමෙයි වැටලා තියෙන්නේ. ළමයා ඇත්තටම තන්තුවේ අල්ලන් ඉන්නවා. හරිද? ලිස්සලා වැටුණට යම් කිසි ප්‍රමාණයකින් අල්ලන් ඉන්නවා. තන්තු දිගේ ලිස්සනවා. හැබැයි තන්තු අල්ලගෙන ඉන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක අල්ල. ඒකනේ ආ බාධාවක් කියලා හරි තොරණේ නිදහසේ ගුරුත්ව තොරණේ වැටෙන්න දීලා නැත්තේ. තොරණේ අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ළමයි ගන්න විතර හදන්න. F සමානයි මේ පහලට දානවා. පාට දාන්නේ ළමයා. හරිද? ඒතර පල්ලෙහාට දෙනවා 300යි තන්තු යාට ඉහළට T ස්කන්ධය 30යි මෙතන 6යි ඒත් 180ක් කියලා එනවා T එන්නේ එතකොට 300න් අඩු කරන්න 180ක් උත්තර එනවා 120යි නිව්ටන්. එතකොට යාම තේදෙන ආතති බලය එනවා 120යි. එහෙම නැතුව ළමයා තන්තුවේ දිගෙන එල්ලිලාම හිටියනම් 20ක් නැතුව එල්ලිලා හිටියනම් මේ 300ම ගහමත දැනෙන්න ඕනේ. 300ක් දැනෙන්න දැන් අඩු වෙලා 120ක් බවට පත් වෙලා තියෙනවා. මෙයාගේ තොරණේ 10 ms වෙන දෙක වුණා නම් ඒ කියන්නේ ගුරුත්ව තොරණේ වුණා නම් බලන්න ලස්සනට මේ පැත්තේ එනවා 300යි කියලා 300 300 කැවිලා T සමානයි බිඳුව වෙනවා. කියන්නේ ගුරුත්ව ත්වරණය පල්ලෙහාට යනවා නම් මෙයා තන්තුව ඇත්තටම අල්ලගෙන නැහැ. අල්ලන්නේ නැතුව නිකන් ඔහේ තන්තුව දිනනකොට මෙයා නිකන් ඔහේ පල්ලෙහාට වැටෙනවා. කියන්නේ ඒතොරද තන්තුවට ආතතියක් නැතුව යනවා. ටෙන්ෂන් එකක් නැතුව යනවා. උත්තරේ වෙනවනේ 120 ළමයි 10ට උත්තරේ 2 කියලා තමයි ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මම යනවා ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන 1989 ප්‍රශ්නේ. 89 ප්‍රශ්නෙට යමු.
එතනදි කියන්නේ ගුරුත්ව ත්වරණයගේ 9.8 වෙනි ස්ථානයක ඒ වස්තුවේ මේක ගාන හදන්න දෙයක් නෑ ළමයි. හරිද? F සමානයි mg නේද? හරිද? එතකොට වස්තුවේ බර නිව්ටන් 1යි නම් මොනවද කියන්නේ ස්කන්ධයේ එතන 9.8යි එම් වෙනවා 1 බෙදීම 9.8යි කිලෝග්‍රෑම්. ඒ ඉතින් හදන්න දෙයක් නෑ. හරිද? එතකොට උත්තරේ 11ට 3 කියලා තමයි එන්නේ. උත්තරේ 3. හරි. ඔය විදිහට අපිට ගන්න පුළුවන් 1989 ප්‍රශ්නය. මම නැවත ඔයගොල්ලෝ හදනවා දැන් 1989 ඊළඟ ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ විදිහට සාකච්ඡා කරන්න. හරි. ඒකෙදි දෙනවා මෙන්න මෙහෙම. පද්ධතිය මෙන්න මේ වගේ. right මෙතන සිම්පල් වෙන් මෙතන කැපිටල් වෙන් එක් බලයක් මෙහෙම යොදලා තියෙනවා. මේක A වස්තුව මේක B වස්තුව. ඒක තමයි කියන්නේ. ඒතර කියනවා B මත ක්‍රියා කරන බලයේ විශාලත්වය මොන්නේ කියලා. B මත ක්‍රියා කරන බලයේ විශාලත්වය. දැන් මෙතනින් ගත්තොත් නම් මේ වස්තු දෙකක් මෙතනින් ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙක අතර අනිවාර්යෙන් ස්පර්ශ බල තියෙනවා. වස්තු දෙකක් නිසා ස්පර්ශ පෘෂ්ඨ තියෙනවා කියන්නේ ස්පර්ශ බල තියෙනවා. මේ ස්පර්ශ බල තියෙන්නේ කොහොමද තමයි මේ වගේ එක් බලයක් තියෙනකොට මේ බාහිර බලයක් අභ්‍යන්තරයේ වස්තු පද්ධතිය අභ්‍යන්තරයේ බල මොන හැටි වුණත් ඒවා ක්‍රියා ප්‍රතික්‍රියා එන නිසා කැපිලා යනවා. හරිද? නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් ආවට කැපිලා යනවා. විශාලත්වයෙන් සමානයි ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙන අභ්‍යන්තර බලවල විශේෂත්වය ඒකයි. බාහිර බලයක් කැපිටල් එක තියෙන නිසා පද්ධතිය සිම්පල් ලේස් ත්වරණයකින් එකට යන්න ඕනේ. ඒතර පද්ධතියේ පොදු ත්වරණයක් තියෙනවා. එතකොට මේ සිම්පල් ලේස් ස්කන්ධය ඉදිරියට ත්වරණය වෙනවා. එතකොට එයාට කො බලයක්. මේ සිම්පල් ලේස් ස්කන්ධය ඉදිරියට යන කො බලයක්. එතකොට ළමයි කියන්නේ මේක තමයි එයාගේ බලය. නෑ ළමයි. මේ බලය මෙයාටයි. මේ පද්ධතියේ තමයි මේ කැපිටල් F බලය. මේ බලය නිසා එයාගේ ප්‍රතිඵලයක් මෙයාට ඉබේම ලැබෙනවා. ඒක ලැබෙන්නේ මේ ස්පර්ශ පෘෂ්ඨවලින්. හරිද? මෙයා ඉදිරියට තල්ලු වෙලා යන නිසා මෙයා තමයි මෙයා ඉදිරියට තල්ලු කරන්නේ. ඒ කියන්නේ තමයි මෙයාගේ ඉෆෙක්ට් එක මෙයාට දැනෙන්නේ මේ විදිහට. එළිම කැපිටල් F මෙයාට හම් වෙන්නේ නැහැ. එයාගේ ඉෆෙක්ට් එක දැනෙන්නේ මෙන්න මේ විදිහට. මෙයා දෙනවා මෙයාට F නෝට් ස්කන්ධයක් මේ පැත්තට, මෙයා දෙනවා මෙයාට F නෝට් එකක් මේ පැත්තට. ක්‍රියා ප්‍රතික්‍රියා. ඒතර මේ F නෝට් එකයි ඉතින් මෙයාට, මේ F නෝට් එකයි ඉතින් මෙයාට. සිම්පල් වෙන්නේ. එතකොට ඕනනම් මට පුළුවන් මේ එක්ගොල්ලන්ගේ වෙන වෙනම බල ඇදලා ගන්න. මේ තියෙන V ස්කන්ධේ. ඒතර එයාට තියෙන F නෝට් එකක් මේ පැත්තට තියෙනවා. එච්චරයි තියෙන බල. හරිද? මෙයා ගත්තොත් මෙයා වෙනම ගත්තොත් මෙයා ඉතින් කැපිටල් F එකක් මෙයාට මෙහෙට තියෙනවා. F නෝට් එකක් මෙහෙට තියෙනවා. කැපිටල් F ස්කන්ධ. ඔබ තමයි. හරිද? අපි දෙන්නම එකම ත්වරණයෙන් ඉදිරියට යනවා. මෙයාත් සිම්පල් ලේ, මෙයාත් සිම්පල් ලේ වලින් ඉදිරියට යනවා. ඒතර මම ඉස්සෙල්ලාම දාන පද්ධතියේ F සමානයි මේ දාපු ගම. හරිද? එතනදී අපිට එනවා තමයි මේ F නෝට් කැපිලා ගිහිල්ලා කැපිටල් F කියලා එන්නේ පද්ධතිය ස්කන්ධය වෙන්නේ දෙන්නගේ ස්කන්ධය. එතකොට සිම්පල් A අපිට ලියන්න පුළුවන් කැපිටල් F බෙදීම m ධන F. ඔක තමයි ත්වරණයේ විදිහට ලැබෙන්නේ. ඒතර අපිට F නෝට් එකේ හොයාගන්න කිව්වේ B ස්කන්ධෙ මත එන බලය කොච්චරද? එහෙනම් මම මෙයාට මේ පද්ධතියට දාන F සමානයි m. මේ දිශාවට දාන ඉදිරියට දාන. ඒතර යාට එන බලය F නෝට් හරිද? යාගේ ස්කන්ධයේ සිම්පල් m පද්ධතිය ත්වරණය එනවා. මෙන්න මේ විදිහට. උත්තරේ අවසානයේදී මේක කියලා ගන්න පුළුවන්. මේක තමයි උත්තරේ. එහෙනම් පිළිතුර විදියට බාර ගන්න පුළුවන් ඉන්නේ තුන්වෙනි පිළිතුර. 12ට උත්තරය 3 කියලා තමයි ගන්න පුළුවන්. හරි? ඊළඟ නාමායනත 1989ම ඊළඟ ප්‍රශ්නේ තෝරගන්න. 1989 ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඒක කියන්නේ සිලින්ඩරාකාර භාජනයක අක්ෂයට සමාන්තරගතව ගමන් කරන පරිපූර්ණ වායුවක අණු වලට v ප්‍රවේගයක් ඇත. පරිපූර්ණ වායුව කිව්වහම දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි මෙහෙම මතක තියාගන්න. පරිපූර්ණ වායුවකදී පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමට තමයි එන්නේ. පූර්ණ ප්‍රත්‍යස්ත කියන්නේ ශක්ති හානියක් වෙන්නේ එකයි පරිපූර්ණ කියන්නේ. හරි? එතකොට වායුවේ එක් අණුවක. ඒ කියන්නේ පරිපූර්ණ කියන්නේ එක හේතුවක් තමයි ඒක. ශක්ති හානියක් වෙන්නේ නැති නිසා. එතකොට v වේගයෙන් ගමන් කරන වායු අණුවක ස්කන්ධය m සිලින්ඩරය තුළ ඒකීය පරිමාණයක ඇති වායු ගණන සිම්පල් m කියලා දීලා තියෙනවා. සිලින්ඩරයේ F නම් සමතල පෘෂ්ඨයක් මත ඇති කරන පීඩනය වන්නේ කියලා කියන්නේ. හරි කියන්නේ දැන් මෙන්න මෙහෙමයි. මේ පෘෂ්ඨයක් තියෙනවා. මෙතනින් M කියන අණුවක් ඇවිල්ලා V වේගයෙන් වදිනවා. නැවත V වේගයෙන්ම පොළාපයින්. ඒකනේ මෙතන කියන්නේ පරිපූර්ණ වායුවක් කියලානේ. එතකොට සමතල පෘෂ්ඨයක් මත වැදිලා ආයි V වේගයෙන්ම පොළාපයින්. ගැට් ශක්ති හානියක් වෙන්නේ නැහැ. හරි? පැහැදිලි ලෙසම ශක්තිය කියන්නේ ප්‍රවේගයේ අඩුවීමක් වෙන්නේ නැහැ. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් තමයි සිදු වෙන්නේ මේ වෙලාවේ. ඒකෝර අපිට කියන්නේ මෙහෙම දෙයක් කියනවා. ඇති වායු ගණන එන්න. වායු අණු ගණන
ඔයාලට දීලා තියෙනවා simple m කියලා. ඒකක පරිමාණ. එතකොට ළමයි කතන්දරේ දැන් කොහොමද යන්නේ? හරිද? මේගොල්ලෝ එන්නේ v වේගෙන්. v වේගෙන් තමයි. හරි? right. කතන්දරේ ගොඩ නගාගෙන යන්න හරස්කට වර්ගඵලය. දැන් මෙතන කියලා දෙනවානේ f නම් සමතල පෘෂ්ඨයක් මත කියලා. ඒතර f නම් සමතල පෘෂ්ඨයේ හරස්කට වර්ගඵලය මම ගන්නවා කැපිටල් L කියලා. මේ තියෙන වර්ගඵලය. හරස්කට වර්ගඵලය කැපිටල් A කියලා ගන්න. එතන මේ කැපිටල් A තුලින් වේගය කියලා කියන්නේ තමයි තත්පර එකකදී ගමන් කරන දුර. හරි? තත්පර එකකදී මෙයා ගමන් කරන දුර හරිද අපිට ගන්න පුළුවන් v කියලා. එනවා v කියලා ගන්න. වර්ගඵලය A. එතකොට තත්පර එකකදී ගමන් කරන දුර v බැවින් අපිට පරිමාව ලියන්න පුළුවන්. පරිමාව v0 කියලා ගත්තොත් වර්ගඵලය වැඩි කිරීම a වතාවක් v. හරි? a වතාවක් v. තත්පර එකකදී වල්ලු සම්පූර්ණිත පොඩ්ඩක් බාධාවක් වෙයි ඔයගොල්ලන්. හරි එතකොට මෙතන වර්ගඵලය වැඩි කිරීම v. එතකොට එන්නේ තත්පර එකකදී ආවරණය කරන පරිමාණ. තත්පර එකකදී. එතකොට අපිට එහෙම හිතන්න පුළුවන් එහෙමනම් මේ වෙලාවේදී එතන තියෙන අණු ගණන මේ පරිමාව ඇතුළේ තියෙන අණු ගණන තත්පර එකකදී ගැටෙන අණු ගණන අපිට ලියන්න පුළුවන්. තත්පර එකකදී ගැටෙන අණු ගණන ලියන්න පුළුවන්. පරිමාව v0 ඒක AV ලෙස ලැබෙන නිසා අපිට එනවා n0 ලියන්න පුළුවන් n වතාවක් v0 විදියට. එහෙමනම් n වතාවක් AV ලෙස ලැබෙනවා. මේක ලැබෙන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන් නේ. තත්පර එකකදී ගැටෙන අණු ගණන n0 කියලා ගත්තොත් සිම්පල් m කියලා කියන්නේ ඒකක පරිමාවක තියෙන අණු ගණන සිම්පල් එක. මම තත්පර එකකදී එන පරිමාව හොයාගත්ත AV කියලා. එහෙනම් තත්පර එකකදී ගැටෙන අණු ගණන හොයාගන්න පුළුවන් n වතාවක් AV. හරිද? මම කියන්නේ තේරෙනවද? අන්න එහෙනම් ඒ අණු ගණනේ මේ අණු වල ස්කන්ධය මට එනවා තමයි අවසානයේදී m0 ගියනවා එක ස්කන්ධයක් m වෙනකොට එක අණුවක ස්කන්ධයක් m වෙනකොට ගැටෙන අණු ගණන n0 නිසා මට උත්තර එනවා MAV සිම්පල් m. මේක තමයි ගැටෙන මුළු අණු වල ස්කන්ධය. හරි? මේ තියෙන මුළු අණු වල ස්කන්ධය. ගැටෙන මුළු අණු වල ස්කන්ධය. ඒතර මේ ප්‍රමාණය හැබැයි මට තත්පර එකකදී. ඒක නිසා මට ඕන මේක ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට තත්පර එකකදී ගැටෙන නිසා m0 බෙදීම t සමානයි MAVN. තත්පර එකකදී ගැටෙන ස්කන්ධය අපි කලින් ලිව්වෙලාමයි. මේක ලියන්න තත්පර එකකදී කියලා කියන්නේ m0 බෙදීම t කියන එක තමයි. ඒක ලියන්න MAVN. right. ඒ ටික හරිනේ. දැන් එතකොට අපි දන්නවා එනම් පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටමක් නිසා ගම්මිතා වෙනස ලියුවොත් ඒක එන්නේ MV ගෙන් අඩු කරන්න ඕනේ MV මේ දිශාවට උත්තරේ එන්නේ 2 MV මේ දිශාවට ඩෙල්ටා P. ඒතර බලය කියලා කියන්නේ ළමයි ගම්මිතා වෙනස් වීම මේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කාලයෙන් බෙදන්න ඕනේ. එතකොට ළමයි මෙතන එනවා 2 MV බෙදීම T. එතකොට බලන්න මෙතන එනවා නේද M බෙදීම T කියලා. දැන් මේ තියෙන මෙහෙම දෙයක් තියෙනවා. මේ තියෙන්නේ මම ලිව්වේ ළමයි එක අණුවක ගම්මිතා වෙනස් වීම. එතකොට මේ තියෙන එක අණුවක තමයි මේ එක අණුවක් මගින් මේ ඇති කරන බලය. එතන අණු සියල්ලේ මගේ හෙව්වොත් මෙතන එන්න ඕනේ m0 කියලානේ. මේ එක අණුවකනේ එහෙනම් අණු සියල්ලේම මුළු ස්කන්ධ m0 එනවා. අණු සියල්ලම මෙහෙම එන්න වදිනවා. ඒත් අණු සියල්ලේම ස්කන්ධ මෙතනට ආදේශ කළොත් m0 කියලා තමයි එන්නේ. මේක අණුව. හරි අණු ඔක්කොගේම වෙනවා නම් m0 ගෙන් m0 කොහොම තමයි අඩු කරන්නේ. එතන වෙන්නේ 2 m0 b. එතකොට අපිට මෙතන එනවා m0 බෙදීම t. හරි සුවිශේෂයි. m0 බෙදීම t කියන එක මම කලින් හොයාගත්තා. m0 කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා අණු සියල්ලේම ස්කන්ධ. මේ වෙලාව දින්නේ නම් අණු සියල්ලේම මගින් නැති කරන ගම්මිතා වෙනස් වීම නිසා ඒ F පෘෂ්ඨයම නැති කරන බලය. එහෙමනම් ආදේශ කරන්න බය නැතුව MAVN කියන එක m0 බෙදීම t. ආදේශ කරපුවම බලය අපිට 2v වතාවක් MAVN උත්තර එනවා 2MAV වර්ග n කියලා. හරි. එහෙනම් උත්තරයක් තියෙනවද කියලා ඔයගොල්ලන්ට චෙක් කරලා බලන්න පුළුවන් ළමයි. බලමු 2MN V වර්ගය කියලා එනවා. හරි. හැබැයි මෙතන හොයන්න කියලා තියෙන බලය නෙමෙයි ළමයි පීඩනයනේ. පීඩනය කියලා කියන්නේ ළමයි අපි දන්නවා පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. ඒක තමයි පීඩනය. ඒකෝද බලය වර්ගඵලයෙන් බෙදුවම මේ වර්ගඵලය අයින් වෙලා යනවා. ඒක උත්තරේ ඉන්නේ 2NM V වර්ගය. 2NM V වර්ගය. මේ උත්තරේ තියනවා ළමයි. මේ උත්තරේ තියෙන්නේ 1 කියලා. 13ට උත්තරේ 1 ලෙස තමයි ලැබෙන්නේ. පැහැදිලිද? ඒක හිතන්න ගානක් කියලා. හොඳට හිතන්න ඕන ගාන. ඔය ආකාරයට මට එහෙනම් 13ට පිළිතුරු ලබන්න
ලබා දෙන්න පුළුවන්. මම යනවා දැන් 14 ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක් ළමයා. දැන් මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මේකත් අපි සාකච්ඡා කරන්න බලමු. මේක මම තෝරගන්නේ එතකොට 1989ම තමයි. හරි. මම ප්‍රශ්න 15ක් වෙනකන් සාකච්ඡා කරන 1990 වෙනකන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. ඒක ඔයගොල්ලෝ බලන්න මේ ප්‍රශ්න 15 ඔයගොල්ලන්ට ගොඩක් කරුණු ඔළුවට දාගන්න පුළුවන් වෙයි. හරි. දැන් මෙතන තියෙන පද්ධතියක් මෙන්න මේ විදිහට. මෙතන තියෙන 10යි නිව්ටන්. හරි. දැන් මෙතන 10යි නිව්ටන් කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ බර පල්ලයට 10යි නිව්ටන්. හරිද? මොනවද දීලා. ඊට පස්සේ දෙවෙනි පද්ධතිය තියෙන්නේ මෙන්න මෙහෙමයි. පද්ධති දෙක බලන්න මේ පොඩි වෙනස්කමක් තියෙනවා නේද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. මේ පැත්තෙන් 10 නිව්ටන් බලයක් දීලාම අදිනවා පල්ලයට. හරිද? මෙතනත් තියෙන්නේ 10 නිව්ටන්. ඒ කියන්නේ බර පල්ලයට 10 නිව්ටන්. බලන්න එකම වගේනේ. පද්ධති දෙකම එකම වගේ. පොඩි වෙනසයි වෙලා තියෙන්නේ. වෙනස මෙතන ස්කන්ධයක් කියලා තියෙනවා පේනවා. මෙතන ස්කන්ධයක් නෑ. මොකක් හරි බලයකින් පල්ලයට 10 නිව්ටන් බලයකින් අදිනවා. පද්ධති දෙකම එක වගේ. ළමෙක්ට හිතෙන්න පුළුවන් දෙකම එක වගේ නේද? මෙතන බලන්න AB රූපය පෙන්වන්න යන දවස මේ එකක බර 10 නිව්ටන් උස සරමසර ලී කුට්ටි දෙකක්. සරසම ලී කුට්ටි දෙකක්. මෙතනින් එකක කියනවා ඒ කුට්ටිය අවිතන්නේ තන්තුවක බැඳ එම තන්තුවට සිගර සුමට කප්පියක් වට ආවා 10 නිව්ටන් බරති ස්කන්ධයක් ඉල්ලෙන තවත් ලී කුට්ටියකට කැට ගහලා තියෙනවා. B කිදී එවැනි සමාන තන්තුවට සුමට කප්පියක් හරහා ආවා තන්තු කෙලවරේ 10 නිව්ටන් සිරස් යටිකිරු බලයක් මගින් අදින්න ලැබෙන්නේ. මෙම සැකැස්මේ කියලා එනවා. ඒතර මේක ළමයෙක් හිතන්න ඕන එකම දේ. ළමෙක් අවබෝධය තියෙන ළමෙක් ගන්නවා. ඔයගොල්ලෝ ආතතිය ලකුණු කරලා බලනවා නම් සුමට නිසා මෙතන T මෙතන T මෙතනත් ලකුණු කරලා T T ඒ වගේමයි මෙතනත් එන්නේ. වෙනසක් නැහැ. ඔක්කොම එක වගේ. පද්ධති එකම වගේම. කිසිම වෙනසක් නැහැ. එකම වගේ පොඩි වෙනසයි තියෙන්නේ ළමයි. මේ පද්ධතියේ මුළු ස්කන්ධය ගත්තොත් එන්නේ කිලෝග්‍රෑම් 1යි. මොකද මෙයා 10 නිව්ටන් නිසා මෙයාගේ ස්කන්ධය විතරයි ඉන්නේ. මෙයා 10 නිව්ටන් කියලා දෙන්නේ බාහිර බලයක්. පද්ධති ස්කන්ධයක් නැහැ. මෙතන ස්කන්ධයක් නැහැ. ඒතර පද්ධතියේ මුළු ස්කන්ධය ගත්තොත් මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. මෙතන පද්ධතියේ මුළු ස්කන්ධය ඉන්නේ මෙතන කිලෝග්‍රෑම් 1යි. මෙතන ස්කන්ධයක් කියනවා මෙතන කිලෝග්‍රෑම් 1යි. පද්ධතියේ මුළු ස්කන්ධය මට හයිලයිට් කරගන්න පුළුවන් මෙතන විශේෂයෙන් මුළු ස්කන්ධය ළමයි 2 කිලෝග්‍රෑම් කියලා එනවා. මෙතන පද්ධතියේ මුළු ස්කන්ධය 1 කිලෝග්‍රෑම් කියලා එනවා. ඒ වගේම මේ පද්ධතියේ මේ සමානයෙන් මේ ධම්මන පල්ලෙහාට මේ චලිත වෙන දිශාව දිගේ තියෙන පල්ලෙහාට තියෙන බලය 10 නිව්ටන් එච්චරයි තියෙන්නේ. මේ T-ලට ඔක්කොම කැපිලා යනවා. මේ 10 නිව්ටන් චලිත දිශාවට ලම්බකයි. මේ දිශාවට යනකොට මේ 10 නිව්ටන් ලම්බකයි. ඒතර චලිත දිශාවට මේ 10 නිව්ටන් විතරමයි තියෙන්නේ. 10 නිව්ටන් පද්ධති ස්කන්ධ ඉන්නේ A. එතකොට එන්නේ පද්ධතියේ ත්වරණය 5 ms ඍණ 2යි කියලා. නමුත් මේ පද්ධතියට දැම්මොත් තමයි සමානයෙන් මේ චලිත දිශාවට පල්ලෙහාට තියෙන බලය 10යි. චලිත දිශාව ඔස්සේ වෙන බලයක් නැහැ. 10යි. මේ ඔක්කොම කැපිලා යනවා. එතකොට පද්ධති ස්කන්ධෙන් තමයි 1යි කියන්නේ. එතකොට එනවා එතන ත්වරණය 10 ms ඍණ 2යි. මෙතන පද්ධති ත්වරණය වැඩි. මේ වගේ දෙගුණයක් තියෙනවා. දැන් අපි ගානට යමු. මෙතනදී ඔක්කොගම කියන්නේ පහ කියනවා A හා B යන දෙකෙහිම ඇති ලී කුට්ටි ත්වරණය නොවේ. පහ වැරදීනේ. එක කියනවා B හි මේසේද ලී කුට්ටිය කප්පිය දෙසට ත්වරණය යන අතර A හි එසේ නොවේ කියලා කියනවා. ඒකත් වැරදීනේ. A හි එසේ නොවනේ A ත්වරණය වෙනවා. දෙන්නම ත්වරණය වෙනවා. දෙක A හා B යන දෙකේම ත්වරණය එක මාර්ගයක් ගනි. තුනක් වැරදි. දෙකක් වැරදි. 1 2 5 වැරදි. දැන් 3 සහ 4 හිතන්න ඕනේ. 3 කියනවා A හි ලී කුට්ටියේ ත්වරණය වැඩි. ඒ කියන්නේ මෙයාගේ ත්වරණය වැඩි. වැරදිනේ එයාගේ ත්වරණය අඩු. එහෙනම් උත්තරය 4. B හි ලී කුට්ටියේ ත්වරණය වැඩි. එහෙනම් උත්තරය 4. 14ට උත්තරය 4 ලෙස ලියාගන්න පුළුවන් වෙනවා. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් මම ඔයගොල්ලන් මේ වීඩියෝ සෙෂන් එකේ 15 වෙනි ගාන හදනවා. ඒක මම තෝරගන්නේ 1990 ප්‍රශ්නේ. හරි. බලමු 1990 ප්‍රශ්නේ තමයි තෝරන්නේ. හදලා බලමු. ඒකෙත් කියනවා මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. හරි. ශීර්පාය සතුටකයේ හෘදයේ ස්පන්දනයේදී ආසන්න වශයෙන් ලේග්‍රෑම් 20ක් තත්පර 0.1කදී 0.25 වේගයක සිට 0.35 වේගය දක්වා ත්වරණය වෙනවා. පොඩ්ඩක් අපි ලියන්න ඕනේ. නැත්නම් අතන්දරේ අපරාධ නෙවෙයි. වේගය වෙනස් වෙනවා නම් 0.25 ms ඍණ 2 ඉඳලා 0.35 ms ඍණ 2 දක්වා. ms ඍණ 1 දක්වානේ. ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ. හරි ලේග්‍රෑම් ස්කන්ධය දීලා දෙනවා ග්‍රෑම් 20ක්.
මොනවා ප්‍රවේගය වෙනස් වෙන්නේ තප්පර 0.1. එතකොට කියනවා හෘද පේශිය මගින් නොදැන ලබන බලයේ විශාලත්වය. කියන්නේ නිව්ටන්ගේ නියමයේ ගම්‍යතාව වෙනස් වෙලා තියෙන ප්‍රවේගය වෙනස් වෙලා තියෙන යම් කිසි ස්කන්ධයක් තියෙනවා ප්‍රවේගය වෙනස් වෙලා තියෙන කාලය දිලා. එහෙනම් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. අවසන් ගම්‍යතාවය වෙලා තියෙනවා තමයි 0.3.5. වැඩි කරන ස්කන්ධය. හරිද? ස්කන්ධය අපි ආදේශ කරමු ග්‍රෑම් 20යි 10 රින 3 දාමුවා කිලෝග්‍රෑම් එක. හරි? එතකොට අඩු කරන්න ඕනේ මුල් එක. මුල් එක 0.25යි ස්කන්ධය දෙක වැඩි කිරීම 10 රින් 3. දෙකේම එකම දිශාවට තියෙන. ඒ නිසා අඩු වෙනවා. ගත වෙන කාලය තත්පර 0.1යි. ඒක අඩු කරලා ගත්තොත් එනවා 0.3යි 0.25යි කියොත් 0.1යි වැඩි කිරීම 20 වැඩි කිරීම 10 රින් 3යි බෙදීම 0.1. 0.1ට 0.1 කැපුණා. ඒතර බලය එනවා තමයි අපිට 20යි 10 රින් 3 ගත්තොත් දශම ස්ථාන දෙකක් මෙහෙම වෙනවා. 0.02 නෙමෙයි. කොහොම තමයි. ඒතකොට උත්තරේ ඉන්නේ 0.02 නෙමෙයි කියන්නේ උත්තරය 2.15ට උත්තරය 2 විදිහට ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් ළමයි මම 1989 වෙනකම්. හරි. 1982 ඉඳලා මම 1990 වෙනකම් ප්‍රශ්න 15ක් ඔයගොල්ලෝ එක සාකච්ඡා කරා. මම ඊළඟ වීඩියෝ සෙෂන් එකේ තවත් ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලෝ සාකච්ඡා කරනවා. හරි. තවත් වැදගත් ප්‍රශ්න මම සාකච්ඡා කරනවා. දැනට එහෙනම් මේ ප්‍රශ්න 15 ඔයගොල්ලන්ස් එක්ක සාකච්ඡා කරා. හොඳට ආයෙ නැවත බලන්න. හොඳට ඔළුවට දාගන්න නිව්ටන් නියම ගණනය කිරීම. එහෙනම් නැවත හමු වෙනවා.